නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු. පින්වත් මෑණියන් වහන්සේ, පින්වත්නි, මම අදහස් කළා කරුණු කීපයක් ඔබට කියා දෙන්න. පොදුවේ ගත්තොත් මේ කාලේ මිනිසුන්ගේ ඔළුවට ධර්මය යන්නේ නැහැ. ඒක හරි පැහැදිලි එකක්. හැබැයි මේ මිනිස්සු බොහොම ලේසියෙන් අධර්මය ගන්නවා. ධර්මයේ ඒ වගේ ලේසියෙන් යන්නේ නැහැ. බොහොම ලේසියෙන් අධර්මය නම් ගන්නවා. දැන් නිකන් හිතන්න, ඒක තමයි අපේ මනසේ ඇති සාමාන්‍ය ස්වභාවය. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා මේ සංසාර ගමනට ප්‍රධාන කරුණු දෙකක් මුල් වෙච්ච අය අපි. ප්‍රධානම කරුණු දෙක තමයි අවිද්‍යාවෙන් වැහිලා, තණ්හාවෙන් බැඳිලා. අවිද්‍යාවෙන් වැසුණු, ඒ කියන්නේ මොට්ට, නුවණක් නැති, නුවණින් යමක් තේරුම් ගන්නට බැරි. ඒකයි අවිද්‍යාවෙන් වැහුණා කියන්නේ. අවිද්‍යාවෙන් වැහුණු, තණ්හාවෙන් බැඳුණු, අවිද්‍යාවෙන් වැහුණු, තණ්හාවෙන් බැඳුණු කෙනා තමයි මේ සංසාරේ යන්නේ. අවිද්‍යාවෙන් වැහිලත් නැත්තම්, තණ්හාවෙන් බැඳිලත් නැත්තම් යා සංසාරෙන් නිදහස්. ඒ නිසා මේ අපිට අපි ගැන වැඩිපුර උජාරුවෙන් කල්පනා කරන්න දෙයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ අපේ ඇත්ත පෙන්නලා දීලා ඉවරයි. මොකද්ද? අවිද්‍යාවෙන් වැහිලා, තෘෂ්ණාවෙන් බැඳිලා. අවිද්‍යාවෙන් වැහිච්ච, තෘෂ්ණාවෙන් බැඳිච්ච මිනිස්සයා වේවා සත්වයාට, අපි විතරක් නෙමෙයි, මේ ලෝකේ මගපල නොලැබූ යම් තාක් ඇද්ද, මගපල නොලැබූ යම් තාක් සත්වයෝ ඇද්ද, ඒ සියලු දෙනාටම මේ ස්වභාවය තියෙනවා. මොකද්ද තියෙන්නේ? අවිද්‍යාවෙන් වැහිලා, තෘෂ්ණාවෙන් බැඳිලා. මේක තමයි තියෙන්නේ. එතකොට මෙවන් ස්වභාවයකට යටත්ය කියලා මිනිස්සයා දන්නේ නැහැ. එතකොට එහෙම දන්නේ නැති නිසා ඒකේ නා හැමතිස්සෙම හිතන්නේ අවිද්‍යාව තුල බව දන්නේ නැති නිසා යා ඇත්තටම යාගේ කල්පනා රටාව තියෙන්නේ අවිද්‍යාව තුල. ඊළඟට කල්පනා රටාව තියෙන්නේ තෘෂ්ණාව තුල. ඒකෙන් නිදහස් වෙලා නෙවෙයි. එතකොට නුවණක්, ඉබඳු කෙනෙක් නුවණින් කල්පනා කරගෙන අර පරිස්සමෙන් යනවා කියන එක
පොදුවේ දකින්න තියෙන එකක්ද දුර්ලභ එකක්ද? ඉන්න තියෙන එකක්ද දුර්ලභ එකක්ද? ඒ බඳු එක්කෙනෙක් නුවණින් සලකාගෙන යනවා කියන එක දුර්ලභ එකක්. ඒක සුලභ එකක් නෙමෙයි. ඒ නිසා මේ අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන එකක් තමයි අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් බැඳිච්ච අය බව. එතකොට අවිද්‍යාවෙන් වැහුණු තණ්හාවෙන් බැඳිච්ච අයට තියෙන සියලුම කරදර විපත්ති ප්‍රශ්න ආරවුල් ඔක්කොම අපට එනවා. ඒක වළක්වන්න නම් බෑ. අවිද්‍යාවෙන් වැසීම නිසා ඇතිවෙන යම්තා ප්‍රශ්නයක්ද ඒ ඔක්කොමත් එනවා. තෘෂ්ණාවෙන් බැඳිච්ච නිසා යම්තා ප්‍රශ්නයක්ද ඒ ඔක්කොමත් එනවා. එහෙම යන සංසාර ගමනක මනුස්ස ලෝකෙටත් අපි ආවා නොවේ. දැන් අපි මේ උන්හිටි තැන් අමතකව හිටියාට එහෙම යන සංසාරයේ ගමනේ හක්කලං කරගෙන යන අපි තමයි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. දැන් මනුස්ස ලෝකෙට ආවට පස්සේ තමයි මේ මිනිස්සු වෙලා ජීවත් වෙද්දී හදාගත්තු අර්බුද තුගී ගත්තොත්. මිනිස්සෙක් වෙලා ඉන්න කාලය තුල හදන පැටලවිලි ගත්තොත් මොනතරම්ද? ඒ නිසා මේ මිනිස්සයා වශයෙන් අපි හිටියාට අපි ගෙවල් දොරවල් හදලා තාප වැඳලා ගේට්ටු දාලා ඊළඟට ගෙවල් හොඳට ජනේල සොයිබ දාලා තද කළා දොරවල් ලොක් කරගෙන ඇතුලේ හිටියට මధుරියකවත් එන්න නොදී මధుර දෙල්ලස්සේ බුදිය ගත්තට අපේ ප්‍රශ්නේ ස්වභාවය ලිහිලා නැහැ. දැන් නිකන් හිතන්න දැන් අපිට සාමාන්‍ය තියෙන මිනිස්සුකුණාට පස්සේ අපි ගියක් දොරක් හදා ගන්නවා. මధుරියකවත් කන්න බයයි. ඊළඟට මధుර දෙල් දා ගන්නවා සතු සරපය ඒද කියලා බලනවා. ඔක්කොම කරගෙන අපි පුදුම ආරස්සාවක් ඇතුව ඉඳගෙන අපිට බය හට ගන්නවද නැද්ද? බය හට ගන්නවා. අපි එහෙම ආරස්සාවක් ඇතුව ඉඳගෙනත් සතෙක් සර්පෙක් එයිද? මැසි මදුරුවෝ එයිද? වෙනස් සත්තු එයිද? අමනුෂ්‍යයන්ගෙන් කරදර වෙයිද? මිනිසුන්ගෙන් කරදර වෙයිද? මේ වගේ බයක් නැද්ද? වගේ බයකුත් ගියක් දොරක් රැයට මේ ලොක් කරලා නැතුව නිදා ගන්න ගියොත් එහෙම අපිට බය වෙනව නේද? සමහර අය රෑ ජාමෙත් ඇවිල්ලා ආයෙ දොරවල් අරලා ටෝච් එක ගහලා බලනවා නැත්නම් ලයිට් එක දාලා බලනවා දොර වහලාද කියලා. ඕන්නේ මැරිලා ගිහලා උපදිනවා කියමු කුරුළු පැටියෙක් වෙලා. දැන් කවුද මෙයාව රකින්න ඉන්නේ? සියලුම අනතුරු වලට මේ සත්වයා විවෘතයි. ඊට පස්සේ ඒ කුරුළුවම මොන හරි පොඩ්ඩක් කන්නලා දිනවා. ඊට පස්සේ අත්තක දැකලා ඉන්න ඕන වැස්සට හෝ ගාලා තිමිනවා. ඔන්න අවුවට එහෙන් ගඩාගෙඩියක් ඔන්න නැති කාලයක් එනවා. ඔන්න ඊට පස්සේ රෑ හවස වෙද්දී මදුරුව වට කරගෙන විදිනවා මේ කුරුළු පැටියට. නිදාගෙන ඉඳිද්දී ඔන්න පේනවා මොකේක් හරි එක්ක සර්පේ බඩ ගාගෙන ඉවිල්ලා ගිලිනවා. සියලුම අනතුරු වලට විවෘතයි. එබඳු ආත්ම අපි ලැබූ වාර අනන්තයි. අනන්ත වාර ගණන් ওই වගේ සසරේ හිටපු අය. ඒ වගේ සසරේ හිටපු අය තමයි මේ මනුස්ස ලෝකෙට මොකක් හරි පිනකට කැරකිලා වැටුනේ. මනුස්ස ලෝකෙනේ මේ සෙල්ලම් ඔක්කොම. එතකොට මනුස්ස ලෝකේ ඉන්නකොට අමනුස්සයොත් බලන්නේ තමන්ගේ පැත්තට ගොඩ වැඩි කරගන්නයි. මිනිස්සුත් බලන්නේ තමන්ගේ පැත්තට ගොඩ වැඩි කරගන්නයි. දේශපාලකයෝ බලන්නේ තමන්ගේ පැත්තට ගොඩ වැඩි කරගන්නයි. කඩකාරයා බලන්නේ තමන්ගේ පැත්තට වැඩි කරගන්නයි.
එහෙම රටාවක් නැද්ද? එහෙම රටාවක් තියෙනවා. ඉතින් ඒ මැද්දේ අපි ආපු අපට බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රධාන දහම් කරුණක් මම ඔබට කියන්න යන්නේ. විශේෂයෙන්ම මේ මනුස්ස ලෝකේ දැන් අපි උපන්නා නොවේ. දැන් අපි ඉපදිලා ඉවරයි. දැන් වයසට යනකොට කෙරෙන්න තියෙන පවුත් කෙරිලා ඉවරයි. ආයෝගේ හංගන්න දෙයක් නැහැ. කුඩු කේඩුකම් කළා නම් ඒවත් ඉවරයි. අනවින හදි හුණියන් අනුන්ට කළා නම් ඒකත් ඉවරයි. සාඬු සරුවල් කළා පලිය අරගෙන මේ පවුල් වලට කේලම් කියලා බිඳෝලා කඩා කප්පල් කරලා නම් දැන් ඒවත් සෙට් වෙලා. ඔක්කොම ඉවරයි දැන්. වයසට යනකොට ඔක්කොම එක පොදියට හැදිලා. දැන් බලන්න හිතලා එහෙමනම් අපිට මනුස්ස ලෝකේ මේ ගත කරන කාලේ මොනවා හරි කාලා බීලා දැන් අපි ගෙවයි. අපිට අපේ ජීවිතයේ බරපතලම ප්‍රශ්නේ මොකද්ද? අපේ ජීවිතයේ බරපතලම අවස්ථාව මොකද්ද? ඊළඟ උපත. ඊළඟ උපත වරද්ද ගත්තොත් ඒ වරදින්නේ මෙතන වැරදීමේ. මනුස්සාත්මේ වැරදීමේ. ගොඩක් අයට තේරුම් මම තේරුම් ගත්ත එක තමයි ගොඩක් අයට එහෙම ඊළඟ උපතක් ගැන වගක් නැහැ. ඊළඟ උපතක් ගැන වගකුත් නැහැ. ඊළඟ උපතක් ගැන බයකුත් නැහැ. ඒ හිතාගෙන අවිද්‍යාවෙන් යුක්තයිනේ. අවිද්‍යාවෙන් යුක්ත නිසා දැන් හිතන් ඉන්නේ තමන් හොද තැනක උපදී තමන්ට බය වෙන්න දෙයක් නැහැ. තමන් ඉතින් මේ දැන් ඉතින් දරුවෝ ටිකක් හදලා ඒගොල්ලෝ පාඩුවේ කරගෙන යනවා. මට දැන් ඉතින් පස්සේ නැහැ. මම මරුණත් කමන්නේ. එහෙම නේද හිතන්නේ. එතකොට ඒ කෙනාට එහෙම බයක් තේරෙන්නේ නැහැ. ඒ බයක් තේරෙන්නේ නැත්තේ. ඇත්ත වැහිලා. අවිද්‍යාවෙන් වැහිලා කියලා කියන්නේ එයාට ඇත්ත වැහිලා. ඒ විද්‍යාවනේ ඇත්ත. ඇත්ත නැහැ. එතකොට අවිද්‍යාවෙන් බැහැච්ච කෙනෙක්. ඊළඟට තෘෂ්ණාවෙන් බැඳිච්ච කෙනෙක්. හොඳට බලන්න හොයලා මේ මරණාසන්න වෙනකොට අහන්නේ මොනවද කියලා. දුව ආවද? පුතා ආවද? මගේ කී කෙනෙක් ඉන්නේ. ඉතින් ඒක මගේ කියන අදහසින් තොරව කෙනෙකුට කල්පනා කරන්නට නම් එයාට සෑහෙන්න නුවණින් කල්පනා කරන්න පුළුවන්කම තියෙන්න ඕනි. ඉතින් ඔබට මේ ජීවිතයේ කුමක් හෝ කාරණයකට දැන් අපි මනුස්ස ලෝකෙට ආපු අවස්ථාවේ කොටින්ම කියන්නේ පොඩි කාලේ අපි ඔය බුදුන් වැන්දට මට නම් මතක හැටියට බුදුන් වඳිනවා කියලා කියන්නේ නැහැ නේ. අපි කියන්නේ පන්සිල් ගන්නවා කියලා. දැන් ඉස්කෝලවල හරි ඔයගොල්ලෝ ඉස්කෝලේ පන්සිල් ගත්තේ නැද්ද? පන්සිල් ගත්තා. පන්සිල් දුන්නේ නැද්ද? පන්සිල් දුන්නා. පන්සිල් ගත්තා. හැබැයි පන්සිල් දුන්නා පන්සිල් ගත්තා ඊට පස්සේ ඒක නාය කල්පනා කිරිලා මොකවත් තිබුණේ නැහැ. අපි හිතුවේ මේ චාරිත්‍රයක් කියලා. චාරිත්‍රයක් කියලා හිතුවේ. මමත් පොඩි කාලේ පන්සිල් ඉස්කෝලේ පන්සිල් දෙනවා. අපි ඉස්කෝලේ මමත් පන්සිල් දීලා තියෙනවා. ආකා කෙනෙක් හිටියා. ඒ අක්කට සුරාමීර කියාගන්න බැරුව ගියා. සුර කීමට හෝ නැතිවීමට පිණිස මම ඔබේ කියලා කිව්වා එකපාරට. දැන් අපි පොඩි වුණේ කාලේ. පයි හයි පන්ති හරි හතේ පන්ති හරි. ඒක මතක හිටියා අපිට. ඒ මුළු ඉස්කෝලෙම hina වුණා. සුරාමීරේ කියාගන්න අමතක වුණා. සින්දුව වැඩ කළා. ඒක ජෝතිපාලක දෙයක්. කකාගේ සින්දුව වැඩ කළා. එතකොට ඒ කියන්නේ මේවැ බරපතල කිසිම දෙයක් අපිට නැහැ. කිසිම දෙයක් නැහැ. ඒ නිසා තමයි ප්‍රශ්නයක් වෙච්ච ගමන් අපි අමනුෂ්‍යයන්ගෙන් පිටවෙන් දිව්වේ. ප්‍රශ්නයක් වෙච්ච ගමන් අමනුෂ්‍යයන් පිටවෙන් මේ ළඟදී එක පළාතක ඉතින් එකම පුතා මං හිතන්නේ පුතා මේ මහාන වෙන්න ආසයි කියලා. ඊට පස්සේ ඒ අම්මා ගිහිල්ලා මේ හාරු කෙනෙකුට කියලා මෙහෙම මහාන වෙන්න ආස කියනවා. මෙච්චරයි ඉන්නේ මහාන වෙන්න දෙන්න බෑ මේක වළක්වන්න මොකක් හරි හාරු කරලා දෙන්න කියලා. ඉතින් ඒ හාරු බාර අරගෙන
ඕඩරේ. ඉතින් මොකක් හරි මතුරලා මේ තහඩු කෑල්ලක් දීලා මේක කොට්ටයට තියන්න කියලා. ඉතින් කොල්ලුවා දන්නේ ඇවිල්ලා නිදාගත්තා. රාත්‍රී හීනෙන් පේනවා කවුද ආවා අරක්කු විදුරුවක් අරන්. ඇවිල්ලා නහයට ඇල්ලුවා මේ බලාපන් කොච්චර සෝක්ද මේක බීපන් කියලා නහයට ඇල්ලුවා. කොල්ලන්ට නහයෙන් උරනකටම මේ මහා භයානක කියලා තේරිලා එකපාරට ඇහැරුණා කෑ ගහගෙන. ඇහැරිලා බල්ලා කොට්ටේ අත ගන්නට කොට්ටේ ආස්සේ අර තහඩුව යකෙක් බන්දලා. ඊට පස්සේ කොල්ලා කිව්වා අම්මා මට මොකද්ද වුණා? දැන් මට කල්පනාවත් අවුල් මට කිසි දෙයක් කරගන්න බෑ මට අවුල් කියලා. ඊට පස්සේ ඉතින් ඔන්න අම්මයි පුතයි බය වෙලා ඉතින් කතා කළාම ඉතින් මං කෝ ඉක්මනට ඔය තහඩුව තියාගන්න එපා ගලාගෙන යන ඇලකට දාන්න කියලා. බය වෙච්ච පාර ළඟ තිබිච්ච වලට දෑවා. ඉතින් වලේ යකා. මේ මෝඩකම් කියන්නේ මේ ඔයගොල්ලෝ අමනාප වෙන්න එපා මේ ස්ත්‍රීන්ගේ නම් බහුලයි මෝඩකම්. ඒ කියන්නේ කියන කාරණේ නුවණින් කල්පනා කරලා වැඩ කරන්නටවත් තේරෙන්නේ. ඒක නිසාම තමයි මේ රටේ මිසදිටුව වැඩි වුනේ. හොඳට බලන්න හොයලා මිසදිටුවට වැඩිපුර ඇදිලා ගියේ ස්ත්‍රීන්ද පුරුෂයෝද? ඇයි ස්ත්‍රීන්ට මේ විපත්ති වෙන්නේ? දුර බලන්න කල්පනාව නෑ, ඉවසීමෙන් හිතන්නේ ඉක්මනට කලබල වෙලා හානික දුවනවා. මොනවා හරි ප්‍රශ්නයක් ආපු ගමන් එකපාරට උත්තරයක් හොයාගෙන වේගෙන් දුවනවා කලබල වෙලා. මේ ස්ත්‍රීන්ගේ තියෙන මේ දුර්වලකම නිසා තමයි ස්ත්‍රීන් වැඩිපුර අමාරු වැටුනේ. කොහේ හරි මගපල ලැබෙනවා කියලාද එතනටත් දිව්වා. කලබල වෙන හොයන්නේ බලන්නේ මොකක්වත් නැහැ. ඔහි දුවනවා. අසවල්තන පිහිට ලැබෙනවා අතවල්තන පිහිට ලැබෙනවා මේ ඕන දෙයක් කරන්න මේ ඕන දෙයක් ඉල්ලාපන් ඉල්ලපු දේ ඉෂ්ට කළ දෙනවා දිව්වා. අසවල්තනට ගියාම ආරස්සාව ලැබෙනවා බාරහාර උප්පුනා මුදට හරියනවා කියලා ගෑනුනේ මේවා කියන්නේ රස කර කර ලුණිය බුල් දදා තෙම්පරාදු කර කර කියනවා. කිව්වහම හරි එහෙනම් අපේ ප්‍රශ්නටත් දුවන්න ඕනේ කියලා හොයන්නේ බැලිලා නැහැ දිව්වා. හරි දැන් මෙහි අපි මේ පුරුෂාධිපත්‍යයක් නැහැ. මම කියන්නේ මම මේ කියන කාරණේ වැරදි නම් මම අස් කරගන්න කැමතියි. මම මේ දැන් කිව්වේ හරි එකක්ද වැරදි එකක්ද? හරි එකක්. ඒක හදාගත්තේ නැත්නම් මේ කාන්තා පක්ෂයේ විශාල විපත්තියකට පත් කරනවා මුළු ගෙදරම. මුළු නිවසම ඒ කියන්නේ ස්වාමියයි දරුවෝයි සියලු දෙනාම විපත්තියකට පත් කරනවා. ඇයි එතකොට මේ ගොඩාක් වෙලාවට පිරිමියාටත් වඩා වේගෙන් රැවටෙන්නේ කවුද? ගැහණියයි. මං හිතනවා එහෙම විය යුතු නැහැ. ස්ත්‍රියක් එහෙම විය යුතු නැහැ. ස්ත්‍රිය පිරිමියාටත් වඩා අවස්ථානුකූලව නුවණ පාවිච්චි කරන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලාද නැද්ද? භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඒ වදාළ තැන තමයි කොසල් රජුරෝ මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඉඳෙද්දී සේවකෙක් ඇවිල්ලා කනට කොඳුරා මොකද්ද කීවා. රජුරන්ගේ මූණ නරක් වුණා. මූණ එල්ල ගත්තා කතා කරන්න තිබිච්චත් බ්ලොක් වුණා. බුදුරජාණන් වහන්සේ වෝ මහරජය මොකද්ද උනේ මේ නපුරු ආරංචියක්ද කියලා. ටිකක් නපුරුයි ස්වාමිනිය ආරංචි කිව්වා. මොකද්ද කියලා ඇහුවා. අනේ මේ මල්ලිකා බෙසවට කෙල්ලක් ඉපදිලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදලා නෑ මහරජයක නපුරු ආරංචියක් නෙවෙයි.
හැම තැනදීම පුරුෂයා ඥානවන්ත නැහැ කිව්වා. පුරුෂයා හැම තැනදීම ඥානවන්ත නැහැ කිව්වා. ඇතැන් අවස්ථා තියෙනවා කිව්වා පුරුෂයාටත් වඩා ස්ත්‍රිය ඥානවන්තයි කිව්වා. ඒ අවස්ථාවල නුවණින් කටයුතු කරනවා. ඒ නිසා කිසි වෙනසක් නැතුව පෝෂණය කරන්න. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය සම්පූර්ණ එකක් නෙමෙයිද? සම්පූර්ණ එකක්. ඒතර උන්වහන්සේ මේ රජුරන් හුතල් කරන්න කියපු එකක්ද? නෑ. ඒක ඇත්තක්. ඉතින් ඒ නිසා අන්නේ ඥානය පාවිච්චි කිරීම මොකද්දෝ කරුමයකට මේ කාලේ බොහොම අඩුයි. මොකද අපිට ගොඩාක් විට පේනවා මේ ඔය අධර්ම බණ අහගෙන යනකොට මේව අහනකොට අපිට නම් hina යනවා. මොනවද මේ කියලා. පස්සේ වැටිලා යනවා ගෑනු ටික. දැන් මගේ ළඟට තෙවිලක මහත්තයෙක් කිව්වා මේ රුවන්වැලි සෑයේ මහ පින්කමක් කරනවා රහතන් වහන්සේ ලක්ෂයක් පහල කරන්නේ. මං කිව්වා මහත්තයා ඇත්ත තේරුම් ගන්න රුවන්වැලි සෑයට රහතන් වහන්සේලා නෙමෙයි සෝතාපන්න කෙනෙක්වත් පහල කරන්න බෑ. මේ අතාරිතයෙන් තේරුම් ගන්න බෑනේ. ඒක කරන්නේ ධර්මයෙන්. ධර්මයෙන් මිසක් මහාසෑයක බෝධියක් මිනිස්සුන්ට මාර්ගඵල දෙන්නේ නැහැ. මම මේ මහත්තයා ඊට පස්සේ පැහැදිලි කළා රුවන්වැලි මහාසෑය මළුවේ එක තැනක් නැහැ භික්ෂුවක් භාවනා කරලා රහත් නොවුණු. ඒ මහාසෑයෙන් දීපු මගඵල නෙවෙයි. රුවන්වැලි සෑය මුල් කරගෙන බුද්ධානුස්සති භාවනාව ආරමුණු කරගෙන මාර්ග ප්‍රතිපදාව වඩලා ධර්මයෙන් ලැබිච්ච අවබෝධය. දැන් බලන්න මේ කොටස තේරුම් ගන්න විදියක් නැහැ කෙනෙකුට. මේ සරල දෙයක් නේ කිව්වේ මම. රුවන්වැලි සෑයෙන් රාතන් වහන්සේලා ලක්ෂයක් 15 වෙනවා අදිෂ්ඨාන කරගෙන පූජාවක් කරපන් කිව්ව. මේන් හෝ ගහලා දුවනවා මේක බොරුවක් කියලා තේරෙන්නේ නැහැ නේ. එතකොට බලන්න මේ සත්‍යයයි බොරුවයි හඳුනා ගන්නට මේ කාලේ නම් ඉතින් පුරුෂයෝ 33ක් වගේ. සත්‍යයයි බොරුවයි හඳුනා ගන්නට පුරුෂයාටත් බෑ. මහා මෝඩ තකතිරු කොල්ලෝ ඉන්න පොඩි උන්. ඒ කියන්නේ ওই වෙබ්සයිට් හදාගෙන ওই පුංචි මේවා කරගෙන එක්කිනාට බලන්නේ මොනවා හරි කරලා තමන්ව ප්‍රසිද්ධ කරගන්න. ඉතින් එහෙම කළා පොඩි ගෲප් හදාගෙන මේ රහතුන් උපද්දවන්න මගපල්ලාභින් උපද්දවන්න මේ වගේම ලාමක කියන්නේ පුරුෂයෝ ස්ත්‍රීන් ගන්නට වැටලා. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ විශාල පරිහානි මුඛයක්. මේ පරිහානි කාලයක්. මිනිසුන්ට නුවණ නැද්දෝ හොයි හිතෙන කාලයක්. මුතින් ඒ නිසායි පින්වතුනි මං කිව්වේ යම් කිසි කාරණයකදී ඔබ මොන කාරණයකදී වුණත් විශේෂයෙන් ඔය ධර්මයේ සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඔය දේවාල නැකත් නිමිති සම්බන්ධයෙන් බොහෝම නුවණින් විමසලා කටයුතු කරන්න ඕනේ කාලයක්. එහෙම නුවණින් විමසලා කටයුතු කරගන්න බැරි වුණොත් මොකක් හරි කුණු ගොඩකට ගහගෙන යනවා. ඒ දැන් අපිට අස්පනා අපිට පේනවනේ මෙවුවා. ඉතින් ඒ නිසා ඔබට මේ දැන් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයක් කියා දෙන්න යන්නේ මේක හොඳට අහගන්න. මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතේ තික නිපාත කියන්නේ කරුණු 3 පෙන්වා දීපු තැන. ඒකෙදි බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මිනිස්සෙකුට විපත්ති 3ක් තියෙනවා. විපත්ති කීයක්ද? ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ විපත්ති කියලා හිතපු දේවල්. මිනිස්සෙකුට විපත්ති 3ක් තියෙනවා. පළවෙනි එක සීල විපත්තිය. මොකද්ද පළවෙනි එක? සීල විපත්තිය. දෙවෙනි එක චිත්ත විපත්තිය. එහෙනම් සීලයත් විපතටපත් වෙනවා. ඊළඟට චිත්ත විපත්තිය. ඒ කියන්නේ සිතත් විපතටපත් වෙනවා. ඊළඟට
දෘෂ්ටි විපත්තිය. දෘෂ්ටි විපත්තිය. දිට්ඨි විපත්ති. ඒ කියන්නේ තමන්ගේ දැක්මත් දර්ශනියත් විපතටපත් වෙනවා. එහෙනම් මිනිස්යාගේ ජීවිතයේ කරුණු තුනක් විපතටපත් වෙනවා. මොනවද ඒ කරුණු තුන? සීලයෙන් විපත්තියටපත් වුණොත් ඒක තමයි යාගේ ජීවිතයේ හැබෑ විපත. ඊළඟට හිත විපතටපත් වුණොත් ඒක තමයි යාගේ ජීවිතේ දෙවෙනි විපත. ඊළඟට දැක්ම නැත්තම් දෘෂ්ටිය නැත්තම් දර්ශනය විපතටපත් වුණොත් ඒක තමයි යාගේ ජීවිතේ තුන්වෙනි විපත. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දාදු කැටේ උඩ දානවා. දාදු කැට දැකලා තියෙන්නේ කැට ගහන්නේ අපි පොඩි කාලේ. දාදු කැටේ උඩ දැම්මහම ඒක බිම වැටුනහම බිම පිහිටන්නේ හරියට සම වෙලාද නැත්නම් තුඩකින්ද? සම වෙලා පිහිටන්නේ. වැටිච්ච ගම සම වෙලා වැටෙන්නේ. ආන් ඒ වගේ මේ මිනිස්සයා මැරිලා නිරේ යන්න එක්ක සීල විපත්ති හේතු වෙනවා. එහෙම නැත්නම් චිත්ත විපත්ති හේතු වෙනවා. එහෙම නැත්නම් දිට්ඨි විපත්ති හේතු වෙනවා. දැන් බලන්න අපිට මේ දැන් මේක අභ්‍යන්තර ප්‍රශ්නයක්ද බාහිර ප්‍රශ්නයක්ද? අභ්‍යන්තර ප්‍රශ්නයක්. නමුත් අපිට ගොඩාක් සංවේදී වෙලා තියෙන්නේ අභ්‍යන්තර ප්‍රශ්නයක්ද බාහිර ප්‍රශ්නයක්ද? පෑවුවොත් ඒ පෑවිල්ල අභ්‍යන්තර එකක්ද බාහිර එකක්ද? බාහිර එකක්. ඒක අපිට සංවේදී. අභ්‍යන්තර ප්‍රශ්නේ අපි අතහැරලා අධිකව වර්ෂාව වැහැලා මේවා ගහගෙන යනවා. අපි කියමු අධිකව පායලා හොඳටම කරකුට්ටම් වෙලා බොහොම දුකසේ නාන්නත් නෑ අමාරුවෙන් අතර පොඩ්ඩක් බිලා ඉන්නවා. යා සීලෙන් විපතටපත් වෙලත් නැත්තම් එයාගේ සිතත් විපතටපත් වෙලා නැත්තම් එයාගේ දෘෂ්ටියත් විපතටපත් වෙලා නැත්තම් එයාගේ පෞද්ගලික ජීවිතයට ලොකු හානියක් වෙලාද? වෙලා නැහැ. ඔන්න ගම් වතුර ගලලා ඔක්කොම ගහගෙන යනවා. නමුත් මෙයාට සීලෙන් විපතටපත් වෙලා නැත්තම් මෙයාගේ සිත විපතටපත් වෙලා නැත්තම් මෙයාගේ දැක්ම විපතටපත් වෙලා නැත්තම් මෙයාට හානියක් වෙලාද? අන්න බලන්න භාග්‍යවතුන් වහන්සේ බලන කෝණේ. අපි බලන්නේ කෝණෙන් නෙවෙයි. අපිට කණ්ඩ නැත්තම් අපි ගොඩාක් අප්සෙට් ගහනවා. ඊළඟට තද පෑවිල්ලට අපිට හරි අමාරුයි. ඊළඟට මේ වර්ෂාව දිගටම આવොත් ඒත් අමාරුයි. දේශපාලන කලකොලොප්පන් එතු වුණාම ඒවත් නීති රීති වලටත් අපි යටත් වෙන්න වෙනවා. ඊළඟට යුද්ධ කෝලහල කලින්කට ඒකටත් අපිට යටත් වෙන්න වෙනවා. ඊළඟට බෝ වෙන රෝග ආදී පැතිර ගියාම ඒකටත් අපිට යටත් වෙන්න වෙනවා. ඒ වගේම මේ නින්දා අපහාස ගැරහිලි මේවත් වෙනවනේ. ඒවටත් යටත් වෙනවා. නමුත් අපිට වැඩිපුර පේන්නේ මොකද්ද? අපි දුක් විඳින්නේ බාහිර දෙයකින් වගේ කියලා නේද? මේ බාහිර දෙයකින් තියෙන දුක උපන්න සත්‍යයට පොදු එකක්ද නැද්ද? මේ බාහිර තියෙන ප්‍රශ්න ටික මේ උපන්න අපිට පොදු එකක්. දැන් පෑවිල්ල අපි සියලු දෙනාටම පොදු එකක්. වර්ෂාවවත් වර්ෂාවේ අපි සියලු දෙනාට පොදු එකක්. ඊළඟට අපි ගත්තොත් මේ බඩු ගණන් යනවා. අපි ඔක්කොටම පොදු නේද? පොදුයි. මේ කාලේ පොදුයි. මේ කාලේ වෙන කෑම රහ නැහැ. පොදු නැද්ද? පොදුයි. ඊළඟට මේ අපි කියමු බැනුම් අහන්න වෙනවා. ප්‍රශංසාත් ලැබෙනවා, බැනුම් ලැබෙනවා. මේවා පොදුද නැද්ද? ඒක පොදුයි. එහෙනම් මේ සියලු සත්‍යයට පොදු වශයෙන් ලැබෙන දේවල් බදාගෙන විඳවන්න ඕනේ. හොඳට තේරුම් ගන්න මේක. සියලු සත්වයාට පොදු වශයෙන් ලැබෙන දේවල් තියෙනුනේ ලාභ, අලාභ. ලාභ කියන්නේ ඔන්න ලැබෙනවා. අලාභ කියන්නේ තිබිච්ච දේ කවුරු හරි ගත්තා. හොරකම් කළා. එක්ක ලේලි ගත්තා. එක්ක බෑන ගත්තා. අලාභ, ලාභ, අලාභ. අයස. අයස කියන්නේ යාළුවෝ තරහ වෙලා යනවා. යස යාළු පිරිස වැඩි වෙනවා.
සමහර විට පිරිස වැඩි වෙන සමහර අතාරිනවා. පිරිස වැඩි වෙන සමහර අතාරිනවා. දෙකම වෙනව නේද? ආයසත් වෙනවා යසත් වෙනවා. දසායස නින්දා නින්දා ලැබෙනවා. ඊළඟට ප්‍රශංසා ලැබෙනවා. ඊළඟට සැප ලැබෙනවා. ඊළඟට දුක ලැබෙනවා. මේක බාහිර එකක්. නමුත් අපි වැඩිපුර සංවේදී මොකේද? ඒ බාහිර කේස් එකට. ඇයි හේතුව? බාහිර දෙයකට මෝන දෙනකොට දැන් අපි අවිද්‍යාවෙන් යුක්ත නිසා තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්න නිසා ලාභය ලැබෙනකොට අපි ඒකට යාස. තමන්ව පිරිස වට කරගන්නකොට ඒකට යාස. ඒක තමයි කීර්ති කියන්නේ. ඊළඟට ප්‍රශංසා ලැබෙනකොට ඒකට යාස. සැප ලැබෙනකොට ඒකට යාස. හැබැයි අපි ආස නැහැ අලාභයට. අපි ආස නැහැ මේ අයසට. අපි ආස නැහැ නින්දාවට. අපි ආස නැහැ දුකට. එතකොට මොකද වෙන්නේ? අපි අර හැමතිස්සෙම කම්පා වෙවි. අනී මම මෙහෙමයි කළේ. අනේ මම අරමයි කළේ. අනේ මං ගොඩාක් මහන්සියෙන් මේවා කළේ. අනේ මං දුකසේ හම්බ කරන දේවල් මගෙන් උදුරගත්තා. මේ විදිහට අලාභය මෙනෙහි කර කර ඉන්නවා. මූලික ප්‍රශ්නේ මතක නැහැ. මොකද්ද මූලික ප්‍රශ්නේ? අර බුදුරජාන් වහන්සේගේ ධර්මය අහන්න ලැබිලා නැහනේ. අහන්න ලැබුණ නැතුනම මතක නැහැ. ඊට පස්සේ Tamanට මා අසාධාරණයක් වුණා කියන කාරණේ තමයි ඔළුවේ වැඩ කරන්නේ. ඊට පස්සේ කාට හරි කියනවා මං හරි දුකසේ පීඩාවකින් ඉන්නේ. මට මොකද්ද කරන්න? ඉතින් කියනවා එහෙනම් අර අතන්ට යන්න කියන. ඔන්න පිටක් කරනවා. එහෙම නැත්තම් කරන්නේ කවුරු හරි කෙනෙක් මොනවා කර්මයකට ඔන්න අනවින්න කොඩිවින්න කරනවා. මේ වගේ මට නම් හිතන්න බැරි තරම් අර බුද්ධ දේශනාවේ තියෙන අන්තෝ ජටා බාහි අන්තෝ ජටා කියන්නේ ඇතුළත් අවුල් ගැට ගැහිලා. බාහි ජටා කියන්නේ පිටත් අවුල්. ජටාය ජටිතා පජා. අවුලෙනුත් අවුලටපත් වෙච්ච ප්‍රජාව. ඉතින් මාපි ඔක්කොට මේ වචනේ තියෙන්නේ. ඉතින් අවුලෙන් අවුලටපත් වෙච්ච කෙනාට එයාට මේ ගොඩාක් නෝනින් කල්පනා කරන්න හැකියාවක් නැහැ. මම සරණ ගියපු කෙනා මොන වගේ කෙනෙක් වෙන්න ඕනේද? මං සරණ ගියේ ශාස්ත්‍රුන් වහන්සේ මට ආරසාව සපයන්නේ කොයි විදියටද? එහෙම මුකුත් එයාට තේරෙන්නේ නැහැ. එයාට උනේ එහෙම නෙමෙයි කවුරු හරි කමන්නේ. මලයකෙක් හරි අසනියක් හරි ඇවිල්ලා කියනවා මං ඔබව රකින්න අනේ මාව රකින්න කියනවා. ආන්ගේ මට්ටමින් බොළඳ වෙනවා. ආන් ඒකයි මේකේ තියෙන භයානකකම. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මේ සීල විපත්ති. සීල විපත්ති කියලා කියන්නේ උන්වහන්සේගේ වදාලා සීල විපත්ති පහක්. ඒකේ එකක් තමයි සත්ව ඝාතනය, සතුන් මැරීම. සීල විපත්තියක්. ඊළඟට අන්සතු දේ හොරින් ගැනීම. අනුන් සතු දෙයක් හොරින් ගැනීම සීල විපත්තියක්. මේකට අහුවිලා නැද්ද? නෑ නේ උපංගේ සුද්ධාය. අනුන් සතු දෙයක් හොරින් අරගෙන නැහැ. බොමකින් අරගෙන නැහැ. බොමගි. ඊළඟට වැරදි කාම සේවනයේදීම. ඒක මොකටද අයිති? සීල විපත්ති. ඒව මං අහන්නේ. තම තමන්ගේ හිත දන්නවා. ඊළඟට බොරු කීම සීල විපත්තියක්. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීම සීල. ලංකාවේ මොකක් හරි වෙනකට කාන්තාවන්ට ඒ පස්වෙනි සිල්පදින් නම් බේරෙන්න ගොඩක් දුරට අවස්ථාව තියෙනවා. ඒත් අපිට දැන් මේ කාලේ අපි දන්නේ නැහැ නේ කියන්නේ. දැන් අපි දැන් ගෙවල් දොරවල් නැතරලා අවුරුදු 40කට වැඩි. ඒ නිසා අපි දන්නේ නැහැ දැන් ගෙවල් දොරවල් වල තියෙන හැබෑ තත්ත්වය. මොකද පාරේ යද්දී
මම නම් දැකලා තියෙනවා ඔය අරකු කඩවල් වල අම්මලා ඉන්නවා මලු අරගෙන. සමහර විට දරුවෝ තමයි කියන්නේ අම්මේ අරන් වරෙන්. අම්මා බයයි. අම්මා බය මොකද හේතුව හොඳට මතක තියාගන්න අපිට මේ සමාජය හදන්න බෑ. මම තේරුම් ගන්න තියෙන හැටි නම් මම දන්නේ ඔයගොල්ලෝ එකඟ වෙයිද නැද්ද කියලා. මම තේරුම් අරන් ඉන්නේ මේ සමාජය කාන්තාවන්ට නිසිතන දීපු නැති සමාජයක් හැටියටයි. මම තේරුම් අරන් තියෙන්නේ. පුරුෂාධිපත්‍යයේ තිබුණාම සමාජයක කාන්තා හිංසනයක් වුණොත් ඒ කාන්තාවට සාධාරණ ඉෂ්ට වෙනවා මදි වගේ එකක්. මම මොන දෙලා තියෙන අත්දැකීම් අනුව ඒ කාන්තාව වෙලා අපිට කියනවනේ ප්‍රශ්නේ. මට තේරෙන්නේ සාධාරණ කාන්තාවට ගොඩක් ඉෂ්ට වෙන්නේ නැහැ කියලායි. සමහරට අම්මට කියනවා මෙහෙම අරන් වරන් කියලා. කොල්ලුවා. යම්ම බයයි. මම එහෙම මගේ ඇස් දෙකෙන් දැකලා මං හරි කම්පා වුණා. අම්මා කෙනෙක්ව කඩේකට යවනවද අරකු ගේන්න. මම මේව දැකලා හරි කම්පා වුණා. අනේ මේ කොල්ලු Taman ගිහිල්ලා එක්ක ගනින්. නරක දෙයක් නේ ඒක. ඒ නිසා මේ එතකොට අම්මා අසරණයි. සමහරට අම්මා කැමති නැහැ ගෙදරට ගේනවට. මොකද අම්මා අසරණයි. ආරක්කු ගෙනල්ලා කියනවා අම්මට කියනවා අම්ම මෙන්න මේක හදලා දෙන්න කියලා. අම්මා අසරණයි. අම්මා හදලා දෙනවා. දැන් සමහරට කරුණු කාරණා තේරෙනකට අම්මට බෑ කියන්න බෑ. ඉතින් මේ වගේ නොයෙක් අසාධාරණ වලට ලක් වෙනවා. ඒ ලක් වෙද්දිත් ඒවැ කරන්න මට එක අම්මා කෙනෙක් කතා කරලා අඬා කිව්වා මට මේ අත් දෙක පෙන්නලා අඬා කිව්වා. ඒ මෙහෙදි මේ උනේ ඔය රටක වැඩකාරකමට ගිහිල්ලා සිංහල ජාතිය නීච වුණානේ. ඔය දේශපාලනඥයෝ නීච කළානේ. රටවල පිටත් කරන්නේ වැඩකාරකමට. එතකොට ඒ අම්මා පන්සිල් රකින්න හරිය ආස කෙනෙක්. ඒ අම්මගේ මොකද්ද කරුමයකට ඒ අම්මාට ලැබිච්ච ගේ ගෙදර වැඩට ගිහිල්ලා ඒ අම්මට ලැබුණේ සතා පණ පිටින් ගේන ගේක. ගෙනත් දෙනවලු මෙච්චර මරාපාණී හාමුදුරුවෝ මගේ මේ අද්දකින් මම කූඹියෙක් මරලා නැහැ කිව්වා. මං හයියෙන් අඬන්න පටන් ගත්තා. අනේ මම මේ අද්දකින් හැමදේම කුකුල්ලු 4-5 දිනකගේ බෙලි කඩනවා කිව්වා. ඒ අම්මා මොනතරම් ඇයි ඒ රටින් එන්නත් බෑ. ඇයි ඒජන්සියෙන් ටිකට් එක දෙන්නේ? ඒතර ඒජන්සියට සල්ලි දෙන්නත් ඕනේ. ඒකෙන් පඩිය කොටස කපා ගන්නවා. යන්නත් බෑ. අවුරුදු දෙකකට සයින් කරලා යන්නේ. දැන් බලන්න මේ කාන්තාව විඳින දුක මේ ගෙදර ඉන්නේ උන් දන්නවද? සල්ලි ටික එනවා බලන් ඉන්නව විතරනේ. දන්නවද? නෑ. එතකොට මේ කාන්තාව ඒ පැත්තෙනුත් අසාධාරණට ලක් වෙලා. එතකොට ප්‍රශ්න විසඳා ගන්න තියෙන අනවශ්‍ය කලබලකමකුත් ඇති වෙලා. ඔන්න එහෙ ඉඳලා ලංකාවට ඔන්න ආවකෙම ඔන්න එනකට ඔන්න දැන් හිතපු විදියට කිසි දෙයක් කරලත් නැහැ. සල්ලිත් නාස්ති කළා. එක්ක ණයතුරුස් වෙලා. ඉතින් මේ අම්මලා විඳින දුක තද බල දුකක් නෙමෙයිද? ඉතින් ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ආරක්ෂාවට තියෙන්නේ සීලය. සීලේ විපත්තියකට පත් වෙලා නම් මේ විද්දී කරන්න දෙයක් නැහැ. ඉක්මනින් සීලී පිළිටන්න ඕනි. සීලී පිළිටලා අර සීල විපත්ති සිහි නොකර අතාරින්න ඕනි. ඒක තමයි කරන්න තියෙන්නේ. මොකද දැන් සමහර අම්මලා දැන් මම කියන අසාධාරණට ලක් වෙනවා කියලා. අසාධාරණට ලක් වෙනකොට ඒ අම්මගේ නැති වෙන්නේ මොනවද? ගුණධර්ම. ඊට පස්සේ රිසියාව, පරිගැනීම, හිතෙන් සාප කිරීම, වද වේදනා විඳ උඹලට හරියන්නේ නැහැ, මට වෙච්ච දෙයට උඹලට හරියන්නේ නැහැ. මං එනවා මට කරපු අසාධාරණට මං ඇවිල්ලා පල්ලි ගන්නවා කිය හිතින් විඳවනවා. කෙල්ලවරක් නැති අම්මලා ඉන්න මේ තත්ත්වයටපත් වෙච්ච.
ඇයි අම්මට මේ ධර්මයෙන් අල්ලගන්න මේ ප්‍රශ්නේ නිවැරදිව අල්ලගන්න ඒ අම්මට තේරෙන්නේ නැහැ. ඒක වෙලා තියෙන සමහර තරුණ අම්මලා මේ ස්වාමියවරුන්ගෙන් වෙන අලන්තේට්ටන් අඬ අපිට ඇවිල්ලා කියන්නේ. අපිට පිස්සු හැදෙන ඒව අහපුවාම අඬ කියන්නේ. ඉතින් ඒ නිසා මේ කියාගන්න කෙනෙක් නැතුව ඒ වගේ අර මහා දුකකට පත්වලා ඉන්න චරිත තමයි මේ ධර්මය අහන්නේ. එතකොට මේ අම්මලා නෝනින් කල්පනා කරන්න ඕනේ මේකෙන් මට බේරෙන්න නම් ඉස්සල්ලාම මම සීල විපත්තියෙන් බැහැර වෙන්න ඕනේ. සීල විපත්තියෙන් බැහැර වෙන්න නම් සීල සම්පත්තිය පිළිටන්න ඕනේ. සීල සම්පත්තිය පිළිටුණා කියන්නේ මොකද්ද? දැඩි අධිෂ්ඨානයක් ගන්න ඕනේ මම සතුන් මරන්නේ නෑ. ඊළඟට මම සොරකම් අනුන්ගේ දෙයක් මට එපා. මං සොරකම් කරන්නේ නෑ. මට මතකයි එක කාලෙක මේ පොල් ගහවෙල මුල් කාලේ කියලා කියන්නේ ගොඩනැගිලි හදලත් නෑ හරියට සමහර පොල්ලතු කුටි. වහල වලට පොල්ලත් දාලා තිබ්බා. ඊළඟට මේ බොහොම අමාරුවෙන් මේ පොඩියට හදාගත්තු කාලේ තාත්ත කෙනෙක් ආව පුතෙක් අරන් මහාන කරන්න. ඇවිල්ලා කිව්වා මේ මට මතක නෑ ගණන් හිලව් ලොකුවට ඒ වෙලාව මං හිතට ගත්තේ නැති නිසා මතක නෑ. මට කිව්වා ස්වාමීන් වහන්සේ මේ මගේ පුතා විතරයි ඉන්නේ. මෙයාට කෝටි ගාණක දීපලක් තියෙනවා. කෝටි 5-10ක්ද කිව්වා මට මතකයි. මේ ඔක්කොම මම ඔබ වහන්සේට දෙනවා මෙයා මහාන කරන්න. ඒ වෙද්දී අපි තීරණයකට ඇවිල්ලා හිටියා මාමි වුණාවේ මහාන වෙන්න ආවම අඩු ගානේ 6 මාසයක් තියා ගන්නවා කියලා. ඒතර මම ඒ තාත්තට කිව්වා මේ තාත්තා මේ ඒකනම් කරන්න අමාරුයි 6 මාසයක් තියා ගන්න ඕනේ කිව්වා. අපි 6 මාසයක් තියා ගන්නවා කිව්වා. සතිය නැති අවස්ථාවේ අපි හිටියේ. 6 මාසයක් තියා ගන්නවා කියලා කිව්වා. එහෙම බෑ හඳුන්නේ මේ අපිට ඉක්මනට මහාන කරන්න ඕනේ. ළමයා දවස් 2ක්ද හිටියා. ඉඳලා ගෙදරට කෝල් එකක් දුන්නා එන්න මෙහි බෑ මෙහි කල් යනවා කියලා. තාත්තා වෙලකෝ ඉතින් කරන්න දෙන්නේ. මං කිව්වා මහත්තයා අපිට ප්‍රතිපදාව මේ සල්ලි වෙනුවෙන් ප්‍රතිපදාව වෙනස් කරන්න බෑ කිව්වා. සතයක් අතේ නැති වෙලාවෙත් අපි ප්‍රතිපදාව රැක්කා. පොල්ලතු පෙළ කාලේ. ඊට පස්සේ ඒ පුතාව අරගෙන ගියා. ඉතින් ඊට පස්සේ වෙන කොහරි මහාන කරන්න ඇති. එතකොට දැන් මම කිව්වේ සාමාන්‍යයෙන් සල්ලි වලටම බලාගෙන ඉන්න කෙනෙකුට මේ අවස්ථාව ආවනම් එක පාටිය වෙනස් වෙනව නේද? ආන් එකයි මේ ප්‍රතිපදාවක තියෙන වටිනාකම. ඒ වගේ අම්මලත් පුරුදු වෙන්න හොඳට සිහියෙන් යුක්තව මේ සිල්පද දැන් සමහරට බොරුවක් කිව්ව මේ විශාල අවුලක් ඇති වෙනවා තමන්ට වාසියකුත් වෙන්න පුළුවන්. නමුත් ඒක නොකිය හින්දලා තමන්ට මොකුත් ලාභයකුත් නෑ වාසියකුත් ඇති. නමුත් නොකිය ඉන්න එක හොඳයි. ඒ විදිහට සාමාන්‍යයෙන් ඒ ගුණධර්ම පහම ඒ කිව්වේ සතුන් මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදිකාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම කියන්නේ මෙව්වා වෙන් වෙච්ච සීල සම්පන්න ජීවිතයක් පුරුදු කර ගන්න. එතකොට සීල විපත්තියක් නැහැ. සීල විපත්තියක් නැත්තම් මොකක්ද එතන තියෙන්නේ? සීල සම්පත්තිය. ඒකට කියන්නේ සීල සම්පත්තිය කියලා. මේ සීල සම්පත්තිය පිහිටෝ ඒක සීල සම්පත්තිය බාහිර කාරණයක්ද පෞද්ගලික කාරණයක්ද? දැන් සීල සම්පත්තිය අපි පිහිටියා කියලා
අෂ්ටලෝක ධර්මයෙන් පෙරලෙන එක පෙරලි තීද ඒක නවතීද? බැනුම් වහන කෙනා සීල සම්පත්තිය පිහිටියා කියලා ප්‍රශංසාව ලැබෙන්නේ නැහැ. ඒ බැනුම ඇහෙනවා. පාඩු සිද්ධ කරොත් ඒ අපි සීල සම්පත්තිය හිටියා කියලා එහෙම නැහැ. පාඩු වෙනවා. මේ හොඳ හිතවත් මිනිස්සු ඈත් වෙලා යනවා. සීල සම්පත්තිය පිහිටියා කියලා ඒක වෙන්නේ නැහැ. දුක ලැබෙනවා. අෂ්ටලෝක ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ. ඒක කැරකි යනවා. සීල සම්පත්තිය පිහිටලා ඒකෙන් උත්තර හොයන්න ගියොත් තමයි ඔය ප්‍රශ්නේ ඉන්නේ. අනේ මම මෙච්චර සීලයක් ආරක්ෂා කරනවා. ඇයි අප්පා මට මේකට උච දුන්නේ නැත්තේ? ඕන්න දැන් ඔන්නේ සීලෙන් ඔක්කොම උත්තර හොයන්න හදනවා. එහෙම වෙන්නේ නැහැ. සීලෙන් ආරක්ෂා කරන්නේ තමන්ව දුගතියට යන්නේක. දුගතියට යන එකෙන් තමන්ව බේරනවා. ඒක අපි හොඳටම කල්පනාවට ගන්න ඕනේ කාරණයක් ඕක. ඊට පස්සේ අපි වළකින්න ඕනේ ඊළඟ විපත්තිය. මොකද්ද? චිත්ත විපත්තිය. දැන් පළවෙනි එක සීල විපත්තිය. සීල විපත්තිය අපි ප්‍රහාණය කරන්නේ කුමකට පැමිණිලාද? සීල සම්පත්තියට පැමිණීමෙන් සීල විපත්ති ප්‍රහාණය වේ. එතකොට කෙනෙකුට සීල සම්පත්තියට පැමිණුණොත් සීල විපත්තිය යට නැහැ. එතකොට එයා මේක කියෝ යන්න ඕනේද? ගෙදරටත් ගිහලා කියන උඹලා දන්නේ නැහැ මං සීල සම්පත්තියෙන් යුක්ත කෙනෙක්. මට තිය හදා දීපන්. එතකොට හරිද ඒක? ඒක වැරදි. සීල සම්පත්තිය පිළිටනවා කියන්නේ ඒක තමන්ගේ පුද්ගලික කාරණයක්. මොකක්ද ඒක? තමන්ගේ පුද්ගලික කාරණයක්. සීල සම්පත්තිය පිළිටීම අනිත්‍ය තමන්ට ඕන එකක් කියලා බයිනවා කියමු. දැන් ඔන්න තමන් යහපත් ජීවිතයක් ගත කරනවා. අනිත්‍ය නිර්පරාදී නිස්කාරණේ තමන්ට මොනවා හරි බයිනවා කියලා කියමු. එතකොට ඒකට තමන් කොහොමද ප්‍රතිචාර දක්වන්න ඕනේ? කරුණු කියන්න පුළුවන් කමක් තිබ්බනම් කිව්වාට කමක් නැහැ. කරුණු කියන්න බැරි නම් මෙහෙමයි කරන්නේ. උඹේ කුඹුර ඔබ වගා කරගනින්. මගේ කුඹුර මම බලා ගන්නම්. ඒක තමයි සාර්ථකම උත්තරේ. ඔහේගේ කුඹුර ඔහේ වගා කරගන්නට. මගේ කුඹුර ගැන මම බලා ගන්නම්. එහෙම දැඩි අධිෂ්ඨානයක් ගත්ත ගමන් ප්‍රශ්නේ විසඳුණා. එහෙමයි මේක වෙන්නේ. මොකද හේතුව අපිට කවදාවත් මේ බාහිර ලෝකයේ කරුණු කියලා නිවැරදි කරන්නට බෑ. එහෙම දියුණු ලෝකයක් නෑ. ඉතින් ඒ නිසා ආන්න සීල සම්පත්තිය පිළිටනවා. චිත්ත විපත්තිය කියන්නේ ද්වේෂය. චිත්ත විපත්තිය කියන්නේ මොකද්ද? ද්වේෂය. අධික ඇල්ම. තියෙනනේ අවිජ්ජා ව්‍යාපාද කියන දෙක තමයි චිත්ත විපත්තියට පෙන්නන්නේ. අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය. දැන් සමහර අම්මලා තාත්තලා ඉන්නවා අර අවිද්‍යාවෙන් වැහිලා නිසා තෘෂ්ණාවෙන් බැඳීලා ඉන්නවා ළමයින්ට. දැඩි ලෝභෙන් ඉන්නවා. මේ මගේ දරුවා මේ අනිත්‍ය වූ ස්වභාවයෙන් සංසාර ගමනක් යන කෙනෙක් මේ දරුවත් මේ මමත් කියලා අර පොදු කල්පනාවෙන් බලන්නේ නෑ. එතකොට ප්‍රශ්නයක් කාපු වෙලාවට යාට ප්‍රශ්නේ උරුත්තු දෙන්නේ. ඒකයි වෙන්නේ. ඊට පස්සේ හිතේ මේ මගේ දරුවා මේ මගේ ගේ මං බොහොම දුකසේ මහන්සියෙන් මේ ගඩොල්ලා පිට ගඩොල්ලා තියලා හරි අමාරුවෙන් හදාගත්තේ. මේ මගේ රත්තරන් බඩු ටික මේ මගේ දේවල් මේ මගේ සැමියා කියලා මේ හිතෙන් බදාගෙන ඉන්නවා. නමුත් බදාගෙන හිටියට ඒවා Tamanට ඕන හැටියට පවත්ව ගන්න බැරි නම් එතකොට එයාට ඥානයක් තියෙන්න ඕනේ මේවා තමාගේ වශයෙන් පවත්වන්නට
ස්ථිරව තියාගන්න බෑ කියලා ඥානයක් වමනයි, අවබෝධයක් වමනයි, අවබෝධයක් වමනයි. ආන්ගේ අවබෝධය නැති වුණොත් එයා හිතින් දැඩි ලෙස අල්ල ගන්නවා. එතකොට මොකද වෙන්නේ? හිත විපතටපත් උනා. හිත විපතටපත් උනා. ඒකට ගිහි පැවිදි කතාවක් නෑ. මං අහලා තිබුණා ඒක ආරණ්‍යයක. ඒ හාමුදුරුවෝ පිරිකර එකතු කරනවා. දැන් කාමරේ ගොඩ ගහලා. දැන් වයසයි. දවසක් ගෝල් නමට කියලා තියෙනවා මේ පිරිකර ටික මේ ඇඳ උඩින් එකතු කරන්න කියලා. දැන් ඇඳ ගොඩ දැන් පිරිකර ගොඩ ගැහුවා. පිරිකර දිහා බලලා කියලා මේ හිලට ඇදලා. ඉහළට ඇදලා එහෙමම සිහි නැතුව පිරිකර ගොඩේ වැටිලා අපවත් වුණා. දැන් ඔන්න අපවත් වුණා. අපවත්ුනේ කොහෙද? පිරිකර ගොඩේ. දැන් ගෝල්ඩ් නම හොඳටම බය වුණා. මේ ආරණ්‍යයක. ඒතර ආරණ්‍ය කතාවක්, අත ආරණ්‍ය ගෙවල් පන්සල් කතාවක් මේ කෙලෙස් වලට නෑ. එතකොට මේ ගෝල්ඩ් නමත් බය වුණා. ගෝල්ඩ් නම බය වෙලා මේ ඒ හාමුදුරුව ආදාහන කියන අර පිරිකර ටිකත් අර ගින්නට දැම්මා. ඒ ඊළඟ මෝඩකම. ඒක වෙන්න තිබ්බේ මොකද්ද? ඒක දාණයට දීලා පින් අනුමෝදන් කරන්න තිබ්බා. ආන්න දැක්කනේ. මං මේ කාලේ පිරිමිත් ටිකක් අමුතුයි කියලා කිව්වනේ මං. ආන් ඒක තමයි කියන්නේ අර්ථي හරියට ගන්නට දන්නේ. තිබුණේ සංඝයාට දාණයට පුදලා අර හඳුර අනුමෝදන් කරන්න තිබ්බේ. හඳුර අනුමෝදන් කරන්න තිබ්බේ. හඳුර අනුමෝදන් වුනේ නැතත් අර පූජා කිරීමේ පින ආයිතු වෙන්නේ නැද්ද? දැන් ඒකත් නැහැ. අර ටික බය වෙලා මේ පොඩි හාමුදුරුවෝ හොඳටම බය වුණා. බය වෙලා මොකද කළේ? ගින්නට දැම්මා. ඔය වගේ මේ ගෙවල් වල කොච්චර නම් ඇද්ද? මැරෙන එකට අනේ මම මේව දාලා යන්නේ කොහොමද කී. ඉතින් ඔය ඉරනම අනතුරුදායකද නැද්ද? එහෙම එකකට අපි වැටෙන්න ඕනේ නැහැ. මොකද එහෙම එකකට වැටුනොත් යා සුගතිය යන්නේ නැහැ. දුගතියමයි. මේ දුගතියේ වැටිච්ච කෙනෙකුට තමයි ඒකේ භයානකම ඒ තුවාලේ හැදිච්ච එක්කෙනානේ වේදනාව දන්නේ. ඒ වගේ දුගතියේ වැටිච්ච එක්කෙනා තමයි ඒක දන්නේ. ඒ නිසා මේ සුළු දෙයක් නෙමෙයි. පරලෝව රැක ගන්නවා කියන්නේ මේ එකපාරට සුටුස් ගාලා හා දැන් බවෙන්න එපා. දැන් මරණ දැන් මොන සිල් ගන්න නා බුදු ගුණ අහගෙන දැන් හරි. එහෙම හිත එකපාරට ෂේප් කරන්න පුළුවන් හිතක් නෙමෙයි මේ. කාලයක් තිස්සේ එක එක අකුසල අරමුණු වල කාල් ගෑවි තියෙන හිතක් නේද මේ තියෙන්නේ. අකුසල අරමුණු වල පදිංචි වෙවි ඒ අකුසල අරමුණු වලින් ආස්වාදේ විඳ ආදීනව නිස්සරණ නොදැක කාල් ගෑවි තියෙන හිතක් මේ තියෙන්නේ. එතකොට මේකේ අපි අනතුර යඳුන ගන්න ඕනේ. දැන් අපි කිව්ව මොන්න අධික තෘෂ්ණාවක් මේ හිතේ තියෙනවා. අසවල් දෙයට බැඳිලා. මේක හොයාගන්නේ කොහොමද? එකපාරට මේක පේන්නෙත් නෑනේ. පේන්නෙත් නෑ. ඒකට මරණ සතිය වඩන්න ඕනේ. මරණ සතිය වඩන්න ඕනේ. අද මම මැරුණොත් මම මොකද්ද ගෙනියන්නේ? අද මම මැරුණොත් මොකද්ද ගෙනියන්නේ? දැන් මම කියන්නේ මේ මෝඩයි කියලා. දැන් හිතන්නේ මේ මගේ මිනිබිරි මට හරි ආදරේ. මම මැරුණොත් මම මිනිබිරිය තරහ යන මගේ ළඟට. එහෙම හිතන ආචිලා නැද්ද? ඉන්නවා. මම මැරුණොත් මගේ මිනිබිරි මම මගේ ළඟට ගන්නවා. මගේ මුණුපුරා මම මගේ ළඟට ගන්නවා. මම හරි ආදරේ කියන අම්මලා ඉන්න මේ පණ පිටින් ඉඳෙද්දි. බලන්නකො මෝඩකම. හිතන්න ඕනේ එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දහම් පදෙත් එකයි මරණ සතිය හිතන්නේ. හිතන්න ඕනේ මම මැරුණොත් මම සිහි කරන්න ඕනේ මම රැස් කරපු පිනමයි. මම රැස් කරපු
පිනමයි. එතකොට අන්න ඒ විදිහට කල්පනා කරද්දී අර මේ දැඩි ලෝභේ පාලනය වෙලා යනවා. අඩු වෙලා යනවා. ඊළඟට ද්වේෂය. මේ ලෝභයේ ද්වේෂයේ ස්වභාවය මොකද්ද? නැවත නැවත මතක් කරලා දෙන එක. දැන් තරහ කියමු. තරහේ ස්වභාවය මොකද්ද? ආය හිතට එනවා. ලෝභයේ ස්වභාවය මොකද්ද? ආය හිතට එනවා. ඒකෙන් හිත මුදව ගන්න ඕනේ. නැවත නැවත හිතට එන ස්වභාවය මුදව ගන්න ඕනේ. මේක මේ ගිහි ජීවිතය තුළ පුරුදු කරන්න පුළුවන් ඒවා. මේ බැරි ඒවා නෙමෙයි. පුළුවන් ඒවා පුරුදු කරපු ඒවා පුරුදු කරගෙන ඒවෙන් සැප ලැබපු ඇත් කෙලවරක් නැහැ. අනිත් එක පුරුදු කළා කියලා ලාභයක් වුණා නම් ඒක පුරුදු කළාට කමන්නේ. ඒකෙන් අධික ලෝභේ, අධික ද්වේෂේ පුරුදු කිරීමෙන් ලාභයක් උපන්න නම් කමන්නේ කරගෙන යන්නේ. දැන් බලන්න ධර්මාශෝක රජුරෝ මහා බල සම්පන්න කෙනෙක්නේ. තමන්ගේ පුතාවත් මහාන කළා. දුවන් මහාන කළා. නිකන් නෙමෙයි මහාන කළේ. දැන් රජුරෝ දවසක් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මං 84000ක් ධර්මස්කන්ධයේ උදෙසා 84000ක් විහාර කළා. මං හිතන්නේ මම මේ බුද්ධ ශාසනේ මට දැන් නෑදෑකමක් ඇති කිව්වා. නෑ මහරජා. ඔබ මේ බුද්ධ ශාසනේ ඥාතියෙක් නෙමෙයි. ඔබ ප්‍රතිදායකයෙක් කිව්වා. ඔබ ප්‍රතිදායකයෙක් මිසක් ඥාතියෙක් නෙමෙයි. ස්වාමීනි මේ බුද්ධ ශාසනේ ඥාතියෙක් වෙන්නේ කොහොමද කියලා ඇහුවා. මහරජා ඔබේ දරුවෙක් පැවිදි කළොත් ඔබ ඥාතියෙක් වෙනවා කිව්වා. දැන් ඊළඟට රජකම බාර වෙන්නේ මිහිඳු කුමාරයා. උජ්ජේන් කියන නගරේ ඒ මධ්‍යම ඉන්දියාවේ යුවරාජ පදවියට පත් කරපු කුමාරයා. ඔන්න කුමාරයාට පණිවිඩයක් එනවා රජුරුවන්ගෙන් පාටලිපුත්‍රයට. කුමාරයා ගිහලා පිය රජුරුවන් බැහැ දැක්කා. බැහැ දැකලා කියනවා පුත්‍රයා මට කාරණයක් තියෙනවා කියන්න මේක ඉෂ්ට කරන්න ඔබට පුළුවන්ද කියලා ඇහුවා. මොකද්ද පියාණෙනි? අනේ මාව මේ බුද්ධ ශාසනයේ ඥාතිකමක් හදා දීපන්. එහෙමයි පියාණෙනි මට පුළුවන් කරන්න. කිව්වා මේ පුත්‍රය මේ බුද්ධ ශාසනයේ පැවිදි වුණොත් මට මේකේ ඥාතිකමක් ලැබෙනවා කිව්වා. අනේ පියාණෙනි මම බොහොම කැමතියි කිව්වා. මේ දැන් බලන්න මේ ගියොල්ලු මේ චූටි ගියක් දොරක් උදෙසා මහාන වෙන්න යන කෙනෙකුට මොන තරම් බාධා කරදර කෙලවර නැතුව කරනවා මේ රජා අධිරාජයා. ඊළඟට රාජ්‍ය බාර දෙන්න ඉන්න පුත් කුමාරයා. එතකොට කිව්වා අනේ පුතේ ලොකෝ දෙයක් ඔබ පැවිදි වෙයන් කිව්වා. මේ තාත්තා කියන්නේ මේ අධිරාජ්‍ය කියන පුත්‍රයාට මේක මේ ලෝක ඉතිහාසයේ මං හිතන්නේ පළවෙනි අවස්ථාව සහ අන්තිම අවස්ථාව. මේ ඉතිහාසයේ මේක දකින්නවත් නෑ. එතකොට වයස පුත් කුමාරයාට අවුරුදු 20යි. ඒ මිහිඳු කුමාරයාගේ නැගණිය අවුරුදු 18යි. ඒ වෙද්දී විවාහ වෙලා හිටියේ. සංඝමිත්තා. අග්ගිදත්ත කියන පුරෝහිත බ්‍රාහ්මණෙක් විවාහ වෙලා හිටියේ. ඒ වෙද්දී අග්ගිදත්ත මහාන වෙලා. රජුරන්ගෙන් අවසර අරන් පැවිදි වෙලා. සංඝමිත්තත් දුවගෙන ආවා. මං හිතන්නේ ඒ කිව්වම එන්නේ ඇති සංඝමිත්තත් දාම. ඒ ලෝක අනේ පියාණෙනි මේ මගේ ස්වාමියා පැවිදි වෙච්ච දවස් ඉඳලා මාත් හිතා හිටියේ පැවිදි වෙන්නමයි මට අවසර දෙන්න. හොඳයි දිනේ ඔයත් තියෙනම් පැවිදි වෙන්න. වෙන කෙනෙක් කියවන දැන් මං අයියා මහාන කියලා උඹත් යන්නේ මේක දාලා යන්න හදන්නේ උඹත් කියලා හයි. දැක්කදී තෘෂ්ණාවෙන් ලැබෙන දෙයි ධර්මයෙන් ලැබෙන දෙයි. ඒ බඳු පරිත්‍යාග පුරුදු කරපු කෙනා මහ විශාල ඉන්දිය රාජ්‍ය දැන් ඉන්දියා පොඩි ඒ වෙද්දී ඇෆ්ගනිස්තානෙත් දඹදිවටයි.
පාකිස්තානයේ දඹදිවට අයිති. නේපාලේ දඹදිවට අයිති. බංග්ලාදේශ දඹදිවට අයිති. බංග්ලාදේශ දඹදිවට අයිති. ඒ සම්පූර්ණ භූමි ප්‍රදේශයේ නායකයා 84000ක් වේර විහාර කරපු කෙනා. ඒ දඹදිව රාජ්‍ය මේ ලංකාවේ වැඩ සිටින අනුරාධපුරයේ සීමා බෝධීන් වහන්සේට පිදූ කෙනා. අවසාන මොහොතේ මෝඩ සේවිකාවක් පවන් අත්ත සලද්දී හුලං ගසන්ට පවන් අත්ත ඇඟි වැදුනා. රාජකීය වූස්නේ තිබ්බනේ. එතකොට මොකද වුනේ රජුරවන්ට? හිතට කෝපය ආවා. කෝපය ආපු වෙලාවේ ආවිස ඉවර වුණා. දැන් බලන්න උපන්න කෝපය ප්‍රහාණය කරගන්න ඉස්සෙල්ලා මැරුණා. උපන්න කෝපය ප්‍රහාණය කරන්න ඉස්සෙල්ලා මැරුණා. ප්‍රහාණය කරන්න ඉස්සෙල්ලා මැරුණා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩ වුණ නිසා හොඳා. මිහිඳු මහරහතන් වහන්සේ බැලුවා මගේ පියා කොහේද කියලා. බැලුවාම භූත පිඹුරෙක්. මිහිඳු මහරහතන් වහන්සේ ඉර්ධියෙන් එතනට වැඩියා. වැල්ලා පියාට බණ කිව්වා. බණ කිව්වාම මේ ධර්මයේ මෙයාට මෙනෙහි වෙන්න ගත්තා. ධර්මයේ මෙනෙහි වෙන එකට මේ භූතාත්මයට රැඳෙන්න බැරුව ගියා. භූතාත්මෙ චුත වුණා. ඊට පස්සේ ලංකාවේ උපන්නා. ලංකාවේ ඉපදිලා කුජ්ජතිස්ස නමින් පැවිදි වුණා. ඕන් ඒ විදි තවත් උන්වහන්සේත් එක්ක තව තරුණයෙක් ඉන්නවා පැවිදි වෙලා ව්‍යග්ග නමින්. ඒ දෙවන පෑතිස් රජතුමා. බලන්න පින කැරකෙන විදිය. ඒ දිනම වහන්සේ රහත් ඵලයට පත් වෙලා එකම දවසේ පිරිනිවන් පෑවා. නමුත් දැන් බලන්න මේ වගේ මහා පින්වන්ත අයටත් දුෂ්කර අවස්ථාවක් ආවේ නැද්ද? ඒ දුෂ්කර අවස්ථාව ඉපැද්දෙව්වේ චිත්ත විපත්තිය. ඒ බඳු මහා පින්වන්ත අයටත් දුෂ්කර අවස්ථා උපදවන ඕන මේ සිත විසින් විපතරපත් වෙලා අපි ගැන කවර කතාවද? තම තමන් ගැන බොහොම තම තමන් තේරුම් ගැනීමක් මිස අනුල්ලවා තමන්ව තේරුම් ගන්නට යන්න එපා. තම තමන් විසින් පෞද්ගලිකව තම තමන් තේරුම් අරගෙන යන එකක්. එතකොට එහෙම තමයි. එතකොට චිත්ත විපත්තියටපත් වුණාම අනතුරු වෙන්නේ. චිත්ත විපත්තියේ තමයි භයානකම තියෙන්නේ ඊළඟට. එතකොට චිත්ත විපත්තිය එනවා අධික ලෝභයෙන් ඊළඟට ද්වේෂයෙන්. අධික ලෝභය හටගන්න මං කිය විශේෂයෙන් ඔය ආචිලා වුණාම තමයි සීයලා වුණාම තමයි ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න තරුණ කාලේ නොයේක් වැඩ කටයුතු වල යා ඉර වෙලා අනින්නේ. වැඩට යන්න ඕනේ, ගෙවල් දොරවල් බලන්න ඕනේ, ළමයි ගැන හොයලා බලන්න ඕනේ, ළමයි ඉස්කෝලේ යවන්න ඕනේ, අනිත් නෑදෑ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. දැන් යාට වෙන දෙයක් ගැන හිතන්න වෙලාවක් නැහැ. යා අම්මයි තාත්තයි. ඕන ටික ටික ලොකු වෙලා ඊට පස්සේ ළමයි රස්සාවල් දා ගන්න ඕනේ. ඕන ඊට පස්සේ තියෙන ලොකුම හිතේ තියෙන බර මොකද්ද? ළමයිව විවාහ කරලා දෙන්න ඕනේ. කසාද බඳින්න ඕනේ. ඔන්න දැන් ඒ බරත් දැන් බරක් කියලා හිතන්නේ. ඔන්න දැන් ළමයි බැඳ යනවා. දැන් ටික ටික gedara හිස් වෙනවා. අන්න අම්මයි තාත්තා දැන් වැඩ කරගන්නත් බැරි වෙනවා. ඕන් තනි වෙනවා. තනි වෙනකොට දැන් මෙයාගේ මේ ගොඩාක් ජීවිතයේ එක දේවල් වල බැඳිච්ච ජීවිතේ තනි වෙනකොට එක එක්කෙනා තමගේ ළඟින් ඈත් වී යනකොට අර බැඳපු දරුවෝ ඒගොල්ලන්ගේ පුංචි දරුවන්ව පහසුර දෙනවා අර ආච්චිටයි සීයටයි. දැන් එතකොට අර ආච්චිගේ සීයාගේ ලෝකේ කවුද ඉන්නේ? ආර මුණුබුරා එක්ක මිනිබිරි. දැන් ආච්චිලාගේ සීයලාගේ සියලු ආදරේ ඇයි දරුවන්ට දෙන්න විදිහේ නැහැ. දැන් දරුවෝ ගිහිල්ලා දාලා ගිහිල්ලා.
දැන් රැකී රසාවල් නැහැ, වැඩ නැහැ. දැන් සම්පූර්ණ ආදරේ තියෙන්නේ. සම්පූර්ණ ආදරේ තියෙන්නේ. ඇයි ඊට පස්සේ දැන් මේ ආච්චි සීයා බලාගෙන ඉන්නවා. ආච්චි සීයා කියගෙන අර චූටි දරුවෝ hina වෙගෙන ඇවිල්ලා ඇඟට පයින්නකන්. දැන් මේකත් එක්ක මේ අම්මලා තාත්තලාගේ හිත සම්පූර්ණයෙන් මේකේ බැස ගන්නවා. ලෝභයට යට වූ සිතින් මැරෙනවා. පෙරේත ලෝකෙන් උඩ යන්නේ. පෙරේත ලෝකෙන් උඩට නම් යන්න බෑ. ලෝභයට වැටුණු සිතින් මැරෙනවා. මොකද හේතුව මේ ලෝභය, මේ දැඩි ලෝභය හිතට විපත්තියක් කියලා ඉගෙනගෙන නැහැ. එක්ක උගත්තු දෙයි, ඉගෙනගත්තු දෙයි මතක නැහැ. එහෙනම් මතක තියාගන්න දැඩි ලෝභයේ හිතට විපත්තියක්. ඊළඟට ද්වේෂය හිතට විපත්තියක්. දැන් මේ ලෝභයයි ද්වේෂයයි කියන දෙක විපත්තිය නම් සම්පත්තිය මොකද්ද? ලෝභේ නැතිකමත් ද්වේෂේ නැතිකමත්. එහෙනම් අර ලෝභයේ හිතේ හට ගන්නකටම හිතන්න මේවා අනිත්‍ය දේවල්. මේවා හැමදේම මට මගේ ළඟ තියාගන්න බෑ. මේවා ඔක්කොම මට දාලා යන්න වෙනවා. ඒ නිසා මට මේවා මට ඕන හැටියට තියෙන දේවල් නෙවෙයි. මට මේවා දාලා යන්න වෙනවා. මට මේවා දාලා යන්න වෙනවා කියලා මේවා අනිත්‍යයි කියලා මේවා අනිත්‍ය දේවල්. මේවා ස්ථිර දේවල් නෙමෙයි කියලා මේවා තියෙන අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්නේ. දැන් හිතන්න බලන්න මේ දැන් ඔයගොල්ලන්ට පාරේ යනකොට හම්බ වෙන්නේ නැද්ද මේ ගරා වැටිච්ච ගෙවල් දොරවල්? ඒ ගරා වැටිච්ච ගෙවල් දොරවල් හදපු අය, හොඳට ඒ ගෙවල් දොරවල් හිටපු අය ඒ කාලේ ඒගොල්ලෝ බොහොම සතුටු වෙන්නේ නැති නේද? ඒ දිහා බල එළියට ඇවිල්ලා බලන්නේ නැති ගේ දිහා හරිය ගේනි කියලා බලන්නේ නැති නේද? නමුත් දැන් මේ මිනිස්සුත් මැරිලා ගියා. ඒ ගෙවලුත් එමෙ දැන් වාහනත් එහෙමනේ. වාහනයක් ගත්තාම ඉතින් හරිය සතුටුයි. ඕන දැන් ටික ටික මේවා පරණ වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය වෙලා ගියාම අපි අතාරිනවා. නමුත් අපිට මේ ළඟට අපිට බැඳිච්ච එක්කෙනාව එහෙම අතාරින්න ශක්තියක් නැහැ. ඔන්න ඔය ප්‍රශ්නේ තමයි එන්නේ. එතකොට සිතට විපත්තියක්. විපත්තිය ඇති කරගන්න එපා. විපත්තියෙන් දුගතිය යනවා. එතකොට සීල විපත්තිය ඇති වුණොත් සීල විපත්තියෙන් දුගතියට යනවා. චිත්ත විපත්තිය ඇති වුණොත් චිත්ත විපත්තියනොත් දුගතියට යනවා. ඉතින් ඒකෙදි මේ පුංචි අය, මහා අය, වයසක අය කියලා වෙනසක් නැහැ. චිත්ත විපත්තියත් එහෙමයි, සීල විපත්තියත් එහෙමයි. චිත්ත අධික ආසාව තිබුණොත් ඒ අධික ආසාව කරනකොටගෙන එයා දුකටපත් වෙනවා. ඒ කියන්නේ මේ නීච ලෝකෙක උපදිනවා. උතුම් ලෝකෙක යන්නේ. එතකොට උතුම් ලෝකෙක යන්න නම් මේ චිත්ත සම්පත්තිය ඇති වෙන්න ඕනේ. ඒකේ ලෝභ නැති හිත. ලෝභ නැති හිත ඇති කරගන්න මොකද්ද කරන්න ඕනේ කිව්වේ? අනිත්‍යයි කියලා තේරුම් ගන්නද? මේව ස්ථිර නැහැ කියලා. මේව අනිත්‍යයි කියලා තේරුම් ගන්න. එතකොට පුළුවන් මේ එක්කෙනෙක් හරි මේක අල්ලගත්තොත් ඉතින් යාට යහපතක් වෙනවා. මේව අනිත්‍යයි කියලා තේරුම් ගන්න. ඊළඟට තරහ එනකොට මොකද කරන්න ඕනේ? ඔව් සියලු සත්‍යයේ සූපත් වෙත්වා කියලා වේගෙන් මෙනෙහි කරන්න පුරුදු වෙන්න අර තරහ ඉතිරෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ අරමුණ වෙනස් කරගන්න. දැන් තරහ එනවනේ ගොඩක් අනියි ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි? එතකොට තරහ කියන එක කේන්ද්‍ර කරන් ඉන්න මොකක් එක්කද? මමය මාගේ කියන අදහසක් එක්කයි. මට මගේ මම කියා. ඒ නිසා ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මට මෙහෙම අසාධාරණකම් කරන්නේ? ඇයි මම මෙහෙම බැනුම් ගහන්නේ? ඕමනේ ඉන්නේ. එතකොට තරහ එන්නේ. මම කියන එක අතහැරලා තරහ කියන ක්ලේශය විතරක් ගත්තොත් මේ තරහ නැමැති ක්ලේශයක් මේ සිතේ හට ගන්නවා. මේ තරහ නැමැති ක්ලේශයේ හිත සුව පිණිස පවතින්නේ නෑ.
මේක තමයි චිත්ත විපත්තිය. එහෙනම් තරහක් සිතට ඇති වෙච්ච ගමන් අඳුනගන්න මේ තමයි චිත්ත විපත්තිය. ඕක හොඳ කවුරුවත් Tamanට කියා දෙන්න කලින් තමන්ම දැක්කොත් නේද? මේ තමයි චිත්ත විපත්තිය කියලා අඳුනගන්න. මම එක අම්ම කෙනෙකුගේ විස්තරයක් ඇහුවා. ඒ අම්මා 1900 මං හිතන්නේ 50 ගණන් වල බැඳපු කෙනෙක්. ඒ අම්මා ඒ කාලේ ඉස්සරේ ඒ කාලේ තිබිලා තියෙනවා මේ සති වන්දනාචාරිකා. සතියේම දවස් 7 යන. බැඳපු අලුත් ඉතින් මහත්තයන් අහලා මමත් ගිහිල්ලා එන්නද කියලා. මහත්තයා හා කියලා. ඉතින් හැම තැනම තියෙන සෝමාවතිය සේරුවිල ඉතින් ඒ කාලේ ඉතින් හරිය අමාරුනේ ඔය යන්න. ඉතින් දුකසේ ගිහිල්ලා සතියක් කෙනකට මේ නෝනට කවුරු මේ මහත්තයට කවුරු මොනවද කියලා වෙන්නේ නැති. මේ නෝනට විරුද්ධව. ආපු වෙලාව ඉඳලා හොඳටම බයනලු තෝ බැලුවේ නෑ මං සතියක් කෑවද බිව්වද කියලා බැලුවේ නෑ මං කොහොමද හිටියේ කියලා බැලුවේ නෑ තෝ මේ වන්දනා පස්සේ ගියා කී හොඳටම බැනලා මේ අම්මා මොකද කළා තියෙන්නේ බිමට ඔළුව නමාගෙන ඇස් දෙක ඇරලා බලලා නෑ බිම් බලාගෙන ඉඳලා තියෙන්නේ මෙත් සිතින්. අනේ මේ අපේ මහත්තයට තේරෙන්නේ නැහැ මේ කවුරු මොන හරි කියලාමක් කියලා. අනේ මේ මහත්තයන් සූපත් වේවා කී මෙනෙහි කරනවලු මේ අම්මා. මහත්තය හොගාලා බයිනවා. දැන් බලන්න මේ මහත්තයගේ කුඹුර වගා කරගන්න හැටි. නෝනාගේ කුඹුර වගා වෙන හැටි. දැන් නෝනා කුඹුර වගා කරගන්නේ කොහොමද? අනේ මේ කුඹුර වගා කරගන්නේ කොහොමද? අනේ මේ මහත්තයා කවුරු හරි කේලමක් කියලා මට විරුද්ධව මේ බනින්නේ කියලා දැන් බිම් බලාගෙන ඉන්නවා මේ මහත්තයාට මේ චිත වඩා කොහොම හරි මේ අම්මා තරුණ කාලෙම පුරුදු කරපු එක මොකද්ද මෙත්සිත එදා ඉඳලා මේ මහත්තයා හරියට වෙනස්කම් කළා මං කිව්වේ මේ ලංකාවේ තියෙනවා කියලා ධර්ම විදියට ඕක මේ ලංකාවේ තව හොඳයි මේ ලංකාවේ ඉන්දියාවේ තියෙන බාල නීච තත්ත්වේ බැලුවොත් කාන්තාවන්ට තියෙන අසරණකම මේ ලංකාව 100%ක් හොඳයි. මේ බෞද්ධ සමාජයේ 100%ක් හොඳයි. Hindu සමාජය තුල තියෙන අසරණකම ඒක මම S2කින් දැක්කා. ඒ කියන්නේ Hindu සමාජයේ පිළිගන්නේ ස්ත්‍රියක් කියලා ඉපදී මේ පවුලට සාපයක් කියලා. අවුරුදු 4-5 ඉඳලා ළමයා ගෑනු ළමයා ඉන්දියාවේ අවුරුදු 4-5 ඉඳලා සම්පූර්ණ ගෙදර වැඩ කරන්න ඕනේ. වතුර ගේන්න ඕනේ, මිරිස් සම්බරන්න ඕනේ, දර පලන්න ඕනේ, ගොමා දින්න ඕනේ, ගොම රොටි හදලා පිටියට ගහන්න ඕනේ. ඒ ඔක්කොම කරන්න ඕනේ. ඒ අම්මා එළුව වඩාගෙන යනවා. ළමයා දර හිඳ යනවා. එළුව හදන්නේ දෑවැද්දට. කෙල්ලෙක් ගෙදරක උපදිනවා කියන්නේ ඉන්දියා සමාජය තුළ කෙල්ල සාපේ මේ බුද්ධ ගයාවේ. බුද්ධ ගයාවේ මම කියන්නේ Hindu පවුල් වල තියෙන තත්ත්වේ. දවසක් අපේ මම ඉන්න දවසක සීතල දවසක්. දැන් මම දන්නෙත් නෑ එදා මේ කුසල චිත්ත සන්නාසිත හිටියා. මට කිව්වා මේ ළමයි දානි කියනවා කියලා. මම ළමයි දානි කියන මට පුදුම එකක් මේක. ළමයි දානි කියන මං හිතුවේ මේ ගෙදරින් උයාගෙන දානයක් මේ ළමයා ගේනවා කියලා. අවුරුදු 9යි 9 මාරක කෙල්ලෙක් සයිකලයක ආවා. මේ සීතලේ ඇවිල්ලා පොඩි මල්ලක් කරන් තියලා වැන්දා. මං ඔය පුතේ කියලා. නෑ දානි. ඉතින් මං හිතුවා හරි දැන් තව ළමයි ටිකක් එනවා ඇති. දැන් මේ ළමයි වෙලස්සෙන් ඇවිල්ලා කියලා. දැන් මේ ළමයි කුස්සියට ගියා. දැන් වැඩ. රොටි හැදුවා. අලතෙල් දැම්ම තවත් මොනවද ව්‍යංජන දෙකක් හැදුවා. තනියම කොහොම හරි පැයෙන් දානි හදලා ඉවරයි මේ චූටි දුව. මම පුදුමයටපත් වුණා අම්මී අපේ ගෙවල් වල මොනතරම් සැලකිලිද මේ කෙල්ලන්ට. මේ පොඩි වයසේ මං එව කොහොමද පුතේ ඉගෙන ගත්තේ මේවා?
අම්මලා කියලා තියෙන එක උඹට ඔච්චරයි පිටට තියෙන්නේ. උඹ උයන් ඉගෙන ගනි. උඹට වෙන පිටක් නැහැ ජීවිතේ. උඹට තියෙන්නේ උයා තඹ අනිත් අයට දෙන්නයි. උඹ ඉරණම එහෙම තියෙන්නේ. උඹ දැම්මම ඉරණමට ලෑස්තියන් කියලා ඒක උගන්වනවා කිව්වා. තවදුරක් මට කෝල් කළා. ඒ ළමයට කියන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ ඒ දුව බැඳලා ගියා බොම්බායට. ගිහලා මේ මිනිස්සේ රස්සාව කරන ආණ්ඩුවේ රස්සාවක් කියලා. එක කාමරයයි පොඩි කුස්සියයි වැසිකිළියයි. ටික දවසක් මේ පදිංචිට ගිහලා එනකොට අම්මාව තාත්තව ගෙන්න ගත්තා. ලොකු නංගිත් ගෙන්න ගත්තා. නංගිගේ ළමයිනුත් ගෙන්න ගත්තා. 10 දිනක් විතර දැන් මේ කෙල්ල තමයි පාන්දර නැගිටලා උදේටත් උයන්න ඕනේ. දවල්ටත් උයන්න ඕනේ, රෑ උයන්න ඕනේ, වැසිකිළිය පොලිමේ ඉන්න ඕනේ. මට කෝල් කළා මේ ළඟදී මට අඬ කියනවා අනේ බන්තේජී මට නම් මේක උලන්න බෑ. මං කෝ මොනවා කරන්නද දුව ඔබ නරක දන ඉපදිලා. ඔබ නරක දන ඉපදිලා ඔබට මොනවා කරන්න දෙයක් නැහැ කිව්වා. ඒ වගේ විශාල දුකක් විඳිනවා. මෛත්‍රිය පුරුදු නොකරපු අය හුල්ලංගේ ගහගෙන ගියා වගේ යන්නේ. සුලි සුලකට අහු වුණා වගේ යන්නේ. ගිහිල්ලා කොයි හරි දුගී දුප්පත් අසාධාරණ ලක් වෙච්ච අම්මා කෙනෙකුගේ කුසේ උපදිනවා. ඊට පස්සේ කාපංක කුටිය. එහෙමයි මේක යන්නේ. ඒ නිසා චිත්ත විපත්තියටපත් නොවෙන්න අන්න ආරාම මොකද කළේ? ඕන්න දැන් මේ සිත වඩනවා. මෙයාට හරි වෙනස්කම් ධර්මයටත් බයිනවා. වේරි විහාරයක් වඳින්න ගියොත් බයිනවා. මේක වේරි විහාර හොය යනවා. මේකට වෙන දෙයක් ඕනේ නැහැ කීකේ බයිනවා. මලක් පහනක් පූජා කරන්න ගියත් බයිනවා. කාලේ ගෙවි ගියා. අනිත්‍යභාවයටපත් වුණා. ටික තාත්තත් වයසට ගියා. අම්මත් වයසට ගියා. අම්මා මැරිලා දෙව්දුවක් වෙලා උපන්නා. දැන් ඔන්න ඊළඟට මේ අම්මා දැන් දුව භාවනා කරද්දි මේ දුවට අම්මා සම්බන්ධ වෙනවා. සම්බන්ධ කරන පුතේ පුළුවන් තරම් පින් කරගන්න මේ සිතින් වාසය කරන්න මං නම් බේරුණේ මගේ මේ සිත නිසාමයි කියලා. ඊට පස්සේ ආවා අම්මේ තාත්තකෝ මට කරන්න දෙයක් නැහැ මට තාත්තා බේර ගන්න බෑ පුතේ. ආන් තාත්තා පාරක් ගානේ දන ගහගෙන යන්නේ යට ඇවිදින්නත් බෑ කිව්වා. පින් ගන්නත් බෑ ඇවිදින්නත් බෑ. ආණ්ඩා දන ගහගෙන යන්නේ මට බේරන්නත් බෑ. එයාගේ කුඹුර එයා වගා කරා. මගේ කුඹුර මං වගා කළා. ආන් එහෙමයි මේක තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න හිත විපත්තියටපත් වෙන කරුණු දෙකයි. මොනවාද? ලෝභයත් ද්වේෂයත් කියන දෙක. දැන් ඕගොල්ලන්ගේ හිතවල තියෙනවා නම් අධික ලෝභයක් හිතන්නේ මේ හිත විපත්තියෙන් යුක්තයි. මේ හිතේ තියෙනවා නම් ද්වේෂය හිතන්නේ මේ සිත විපතින් යුක්තයි. මේ හිතට විපත්තියක් වෙලා. හිතට මහා විනාශයක් වෙලා. එහෙනම් මම මේ ද්වේෂය ප්‍රහාණය කරගන්න ඕනේ කියලා සියලු සත්වයෝ සූපත් වෙත්වා කියා මේ සිතම වඩන්න. දැන් මේ ආරසා කරන්නේ කාවද? තමන්ව. මේ ආරසා කරගන්නේ තමන්ව. මේකේ පළවෙනි එක තමන්ව ආරසා වෙන්න ඕනි. තමන් රැකුණොත් තමයි තමන්ට පිහිට තියෙන්නේ. කවුරුවන් දෙවියෙක් බඹෙක් ඥාතියෙ කවුරුවත් ඉන්නේ නැහැ බේර ගන්න. තමන්ම තමන්ගේ ආරස්සාව හදා ගන්න ඕනේ. එතකොට සීල විපත්තියෙන් බේරිලා සීල සම්පත්තියට එනවා කියන්නේ මොකද්ද? සිල්වත් වීම. චිත්ත විපත්තියෙන් බේරිලා චිත්ත සම්පත්තියට එනවා කියන්නේ මොකද්ද? ලෝභය නැතිකම, ද්වේෂය නැතිකම. එතකොට ලෝභයක් හෝ ද්වේෂයක් හෝ ආවොත් හිතන්න මේක වෙන්නේ සිතට විපත්තිය පිණිසයි. ඒ නිසා මේක ඕනේ නැහැ කියලා. මම සමහර අවස්ථාවල ඉන්න පුළුවන් නේද මේ අම්මලා තාත්තලා එක එක જાති කන්ට ආසයිනේ.
කණ්ඩ පුණ්ඩ ආස දේවල් අනේ මට අර දී කණ්ඩ ආසයි මේ දේ කණ්ඩ ආසයි කියලා ඒවා හිතට එනකොටම මේ අනිත්‍ය මෙනේ කියලා අතාරින්න පුරුදු වෙන්න. මොකද ඒක හරි වාසියක් තියෙනවා. එහෙම නැත්තම් ඔය කෑමට ආසාවෙන් හිටියත් ප්‍රේතාත්ම යන්නේ. ලාභයක් නැහැ. ඊළඟට දෘෂ්ටිය. දෘෂ්ටිය කියන්නේ දැක්ම. දැක්ම කියලා කියනවා, දර්ශනය කියලා කියනවා. දර්ශනය කියන්නේ දකින්න පිළිවෙල. පිළිවෙල කියලා කියනවා. දෘෂ්ටිය කියලා කියනවා. එතකොට විපත්ති තුනක් තියෙනවා. දැන් මේ විපත්ති තුنين විපත්ති දෙකක් අපි විස්තර කළා. මොනවද විස්තර කළේ? සීල විපත්තියත් චිත්ත විපත්තිය. දැන් චිත්ත විපත්තියට තමන් අහුවෙලා සීල විපත්තියට අහුවෙලා නැත්තම් සීල සම්පත්තිය නම් ඉන්නේ සතුටු වෙන්න. මට සීල සම්පත්තිය තියෙනවා. කියන්න ඕනේ එක එක්කෙනාට. එක එක්කෙනාට කියන්න ඕනේ. තමන් සතුටු වෙන්න මට සීල සම්පත්තිය තියෙනවා. ඊළඟට චිත්ත විපත්තියටපත් වෙලා නැත්තම් හිතන්න මට චිත්ත සම්පත්තිය තියෙනවා. එතකොට මට චිත්ත සම්පත්තිය තියෙනවා කියලා හිතන්න. ඊළඟට දෘෂ්ටි විපත්තිය. මේ දෘෂ්ටි විපත්තියත් හරීම භයානකයි. දැක්ම විපරීත වුණොත් තමයි දානේ විපාක නැත. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තියෙනවනේ. නත්ති දින්නම් නත්ති යෙට්ටං නත්ති උතං නත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ නත්ති ආයන් ලෝකෝ නත්ති පරලෝකෝ කියලා විස්තර එනවා. ඒක කියනවා දානේ විපාක නැත. ඔන්න පළවෙනි දෘෂ්ටියටපත් වෙනවා. ඇත්ත වශයෙන්ම පින්වත්නි දැන් බලන්න හිතලා ලෝකේ ආගමික ශාස්ත්‍රවරු ඉන්නවනේ. දැන් අපි ගත්තොත් එක එක ආගමික පොත්පත් තියෙනවනේ. ඒ පොත්පත්ත් අපිට කියවන්න ලැබෙනවා. ත්‍රිපිටකයත් ලැබෙනවා. දානය කියන දේ නිරන්තරයෙන් නැවත විස්තර කරලා තියෙන්නේ බුද්ධ දේශනාවේ පමණයි. ඇයි හේතුව? බුදුරජාණන් වහන්සේ දානය ගැන ඉස්සෙල්ලාම හිතන්න පටන් ගත්තේ කවද්ද? සාරා සංකේය කල්පලක්ෂයකට කලින් දීපංකර පාදමූලයේ විවරණ ලැබුව දවසේ තමයි පාරමී ගැන කල්පනා කරන්න පටන් ගත්තේ. එදා ඉස්සෙල්ලාම අහුුනේ මොකද්ද? දානි. එදා ඉඳලා සාරා සංකේය කල්පලක්ෂයක්ම දන් දුන්නා. ඒ තරම් කට ඇරලා දන් දීපං කියලා කියන්න පුළුවන් జగතෙක් ලෝකේ වෙන හිටියද? නෑ. කාගෙන්වත් කොපි කරලා අහලා නෙමෙයි දන් දෙන්න කියලා කිව්වේ. දානේ අනුසස් තමන්ම දැකලා තමන්ම දැකලා දානේ දෙන්න කියලා කිව්වේ. ඉතින් දානේ උගන්වපු ශාස්ත්‍රුන් වහන්සේ නම සරණ යන්න ලැබීම අපිට කොච්චර ලොකු ලාභයක්ද? ඉතින් මේ බුදුරජාණන් වහන්සේ තමයි දානි ගැන කිව්වේ. එතකොට මේ දානේ විපාක නැහැ කියලා අතාරිනවනේ දැන්. දැන් අපිට ඔය බෞද්ධ කියන අයගෙන් ඇසුරු කරන ලැබුණාම තේරෙනවා මේ දානය ගැන තීරුම් අරගෙන වැඩ කරන්නේ බොහෝම සුළු පිරිසයි. නැත්නම් මේ දානයේ හරියාකාරව දන්නේ නැහැ. දැන් දානයේදී සංඝයා උදෙසා දන් දෙනවා කියන්නේ සාමාන්‍ය දානට වඩා වෙනස් එකක්. මම ඔබට සාමාන්‍ය දානයක් කියන සංඝයාගේ දානේ තේරුම් ගන්න. අනුරාධපුරේ රජ කාලයක රාජ්‍ය සේවකෙක් රාජ දූතෙක් කිසියම් කරුණකට ওই හලාවත පුත්තලම් පැත්තට ওই වෙරළ පැත්තට ඒ කියන්නේ මාළු අල්ලන මිනිස්සු ඉන්න පළාතට ගියා. ගියාම දැන් මේ මිනිස්සු දැන් ගමට ගියාම ගමේ ආහු ගාලා ආරංචියක් ගියා. මේ අනුරාධපුර පැත්තෙන් රාජ දූතෙක් ඇවිල්ලා කියලා. ඉතින් ගමේ ගම්මුලා දෑනිගේ ගෙදරට එක්කන් ගියා. එදා ඒ ගෙදර කුකුල් මස් ව්‍යංජනයක් එක බත් හදලා. ඒ කුකුල් මස් හදලා තියෙන්නේ ගිතෙල් වලින් මලෝලා. එතකොට අර මේ රාජ දූතෙක් නිසා අර මිනිසයාට පිළේ වාඩි කරලා බත් එකක් බෙදලා ගෙනත් දුන්නා මේ එයාට මේ කොරහ දන්නවන්නේ මොකද්ද කියලා.
බත් වළඳ කියලා කියන්නේ අපි. ඉස්සර සිංහලයේ කාපු පිඟාන තමයි ඒක. ඒකට පරණ වචනේ බත් වළඳනේ බත් වළඳ කියනවා. බත් වළඳ කියනවා කොරහ කියනවා ඒකට. ඉස්සර ගෙවල් වල තිබුණා. එතකොට ඉස්සරම පරණ ගෙවල් වල බත් බෙදන්නේ ඒවයි තමයි. පිඟන් නෑ අපිට ලංකාවේ. ඒකට කෙහෙකොල්ලේ දාලා ඒකේ තමයි බත් බෙදලා දෙන්නේ. බත් වළඳේ. බත් එක දුන්නා. දුන්නාම මේ මස් ව්‍යංජනේ සුවඳට බැල්ලියක් ආව බඩගින්න බැල්ලියක් ඉස්සරහට. එතකොට මුන්දට එකපාරටම හිතට කේන්තියක් ගියා. ඉදකි මේ කියවන්නේ මේ වෙලාවෙ කියලා. ඊට පස්සේ කමන්නේ නැහැ කියලා අතට ගත්ත බත් පින්න ගුලි කළා බැල්ලිට දමලා ගැගුවා වගේ වීසි කළා. බැල්ලි ගිහින් ඒක කෑවා. ඒ අතරේ මෙයා දෙවෙනි බත් පින්න හොඳට අනලා මෙයා කෑවා. මෙයා පිනා ගියා. මෙයා කල්පනා කළා හරි රසයි මේ ගිතිල් දාලා හදලා තියෙන මස් ව්‍යංජනෙත් එක්ක මේ බත. මම මේ බත් වලින් කටක් නෙවෙයි මේ බැල්ලිට වීසි කළේ. හොඳයි එහෙනම් බැල්ලිත් මේක රසට කාලා නම් සතුටු වෙන බක් කියලා ඔන්න ඒක සන්තෝෂ වුණා. එතකොට මෙයාගේ තුන් සිතෙන් පැහැදුනේ මොන සිතද? තුන් සිත කියන්නේ දන් දෙන්න ඉස්සෙල්ලා පහදින්න ඕනි. පැහැදුනාද? නෑ. වීසි කළා. පැහැදුනාද? නෑ. පළවෙනි සිතත් ෆේල්. දෙවෙනි සිතත් ෆේල්. තුන්වෙනි සිත පාස් වුණා. කොහොමද? සාතුටු වුණා බොහොම රසයි මේක ආඹත් කාපන් හොඳයි කියලා. දැන් මෙයා කාලා බීලා දැන් පිටත් වුණා. අනේ මගදී යනකොට මෙයාට කරදරයක් වෙලා මම මැරුණා. ආයෙමත් මෙයා උපන්නා අනුරාධපුරේ. ආයෙමත් සිංහල බෞද්ධ පවුලක උපන්නා. දැන් මෙයා පොඩි කාලෙම පැවිදි වුණා. ටික කාලයක් ගියාම ඔන්න අනුරාධපුරේ මහා සාගතය ආවා. බැමිණිටියා සාය. මේ බැමිණිටියා සාය ආපු වෙලාවේ මේ සාගරේ මිනිස්සු ඔක්කොම දාලා යනවා. මෙයා මොකද කළේ? දැන් මෙයාට සලකන්න කෙනෙන්නේ නැහැ, දානයක් දෙන්න කෙනෙන්නේ නැහැ. මෙයා කල්පනා කළා මමත් දැන් කොහේ හරි ජීවත් වෙන්න පුළුවන් තැනක් හොයාගෙන යනවා කියලා යනකොට ලুকু නුගයක් තියෙනවා. දැන් ගමන් වෙහෙසයි, පෑවිල්ලයි, පිපාසයි ඔක්කොම නිසා මෙයා නුග ගහ ළඟ වාඩි වුණා. වාඩිලා ඉඳනවා දැන් මං කොහොම හරි මේ යන්න ඕන කියලා ඉන්නකොට ඔන්න මෙතනට මේ පායසික මිනිස්සෙක් ආවා. ඇවිල්ලා වන්දනා කළා ඔබ වහන්සේ කොහෙද මේ වඩින්නේ? අනේ උපාසක මම මේ ඈත ජීවත් වෙන්න පුළුවන් තැනක් හොයන් යනවා. ඇයි මෙහි මොකද කියලා. මෙහි දානමාන දෙන්න වතුර පොඩක් දෙන්න කෙනෙක් නැහැ කිව්වා. ඔබ වහන්සේ වඩින්න එපා මං දෙන්නම් කිව්වා. ඔයා කොහොමද දෙන්නේ කියලා ඇහුවා. මම මේ වෘක්ෂයේ දේවතාවා කිව්වා. ඔබ වහන්සේ උතන හැමදාම උතනට ඇවිල්ලා මේ වෘක්ෂේ ගාවට ඇවිල්ලා මේ පාත්‍රය අල්ලන් ඉන්න. පාත්‍රයට දානි මං දෙන්නම් කිව්වා. දැන් ඔන්න දිනපතා මේ හාමුදුරු වඩින උණු අර නුගේට. වැඩියාම අර උපාසකුන්නේ ඇවිල්ලා උපාසකුන්නේ එන්නේ. උපාසකුන්නේ ඇවිල්ලා පාත්‍රයට දෙනවා. දාන ඉතින් ඒක ගිහිල්ලා දවසක් දෙකක් නෙමෙයි 12 අවුරුද්දක් 12 අවුරුද්ද ඉවර වුණා. ඉවරලා කල්පනා කළා දැන් හාමුදුරු හිතනවා මෙහෙම මට විශාල පිනක් ඇති. බික්කු මම මේ බුදුරජාණන් වහන්සේ නමකට දාන දීපු කෙනෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් මම පසේ බුදු කෙනෙකුට දාන දීපු කෙනෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් මම මහරහත් නමකට දාන දීපු කෙනෙක් වෙන්න ඇති. මට විතර මෙහෙම chance එකක් කොහොමද ලැබුණේ? මම මේක දේවතාවුන් වහන්සේගෙන් අහන්න ඕන කියලා. දැන් ආයේ එදාත් අර 100 පෙනී හිටියා දුන්නා. ඊට පස්සේ ඇහුවා මේ දෙවියනි ඔබ වහන්සේලාට මේ මිනිස්සුන්ගේ පෙර ආත්මේ පේනවා කියලා මගේ අදහස. මට මේ 12 අවුරුද්දම්ම දානෙන් කිසි කරදරයක් වුණේ නැහැ. මට මේ හොඳට දානමාන ලැබුණා. මේකට මම పూర్ව ආත්මික බුදු කෙනෙකුට නැත්තම් පසේ බුදු නමකට නැත්තම් මහරහත් නමකට දානයක් පිදූ දෙයක් විපාක දීලා වෙන්න ඇත කියලා මට හිතෙන්නේ කිව්වා.
ඒතර කියනවා අනේ ස්වාමින් වහන්සේ මට නම් නිබඳු දෙයක් පේන්න ඥාන ශක්තියක් නැහැ. බුදු කෙනෙකුට හෝ පසේ බුදු කෙනෙකුට හෝ රහත් නමකට හෝ සංඝයා උදෙසා වූ දානයක් දුන්නොත් අනන්තයි අප්‍රමාණ විපාක මං වගේ පුංචි දෙවියෙකුට ඔච්චර දෙයක් පේන්නේ නැහැ කිව්වා. හැබැයි තමුන්නාන්සේදී මේ දානේ විපාක නම් මට පේනවා කිව්වා. ඒ මොකද්ද කියලා ඇහුවා. කිව්වා මේ ඔබ වහන්සේ කලින් ආත්මෙත් තනුරාත්පුරේ හිටියා. ඒ කාලේ ඔබ වහන්සේ රාජ්‍ය සේවය කරපු කෙනෙක්. ඔබ වහන්සේ මේ මුහුදුබඩ පළාතේ මේ මාළු අල්ලන ගම්මානයකට ගිහපු අවස්ථාවේ ඒ ගෙදර මේ ගිතෙල් දාලා මලෝපු මේ කුකුළු මස් ව්‍යංජනයක් එක බත් හදලා දුන්නා ඔබ වහන්සේට. එතනට බැල්ලියෙක් ඇවිල්ලා මේ බැල්ලිට මුලින්ම හිත පැහැදුනේ නැහැ. දෙවෙනි අවස්ථාවේ හිත පැහැදුනේ නමුත් බත් කටක් වීසි කළා බැල්ලිට. ඒක කාලේ ඉවරුණාට පස්සේ බැල්ලි තමනුත් මේ භෝජන අනුභව කරලා හිතුවා බොහොම ප්‍රණීත මේ ආහාරය මම මේ කෑවි. මෙබඳු ප්‍රණීත දෙයක් මම දුන්නානි. මේ සතාටත් හොඳයි මේ සතා කාලේ සතුටු වෙච්ච කියලා හිත ප්‍රීතියටපත් කරගත්තා. මේ පූර්ව චේතනාව පැහැදුනෙත් නෑ මුංචන චේතනාව පැහැදුනෙත් නෑ. අපර චේතනාවෙන් පලගත් විපාකෙ මේ කිව්වා. මේ සතෙකුට කන්ට දීලා ඒක විපාක කර 12 අවුරුද්දක් ලැබුණේ. දානය කියන්නේ ඒක කොහොම දෙයක්ද? බුදුරජාණන් වහන්සේ ඒකනේ වදාළේ මහණෙනි මන්තරන් දානේ ගැන දන්නවා නම් අතට කන්ට ගත්තු බත් එකෙන් බත් කටක් සතෙකුට දෙනවාමයි කිව්වා. බුදුරජාණන් වහන්සේ තරම් දන්නවා නම් කිව්වා මම තරම් දන්නවා නම් දාන විපාක වළම්පිකම් හොදද්දී ඉඳුල් වතුර නිකන් වීසි කරන්නේ සතුන්ට ආහාර වේවා කියලා විසි කරන්න කිව්වා. බන්තරන් කිව්වා. බන්තරන් දානි දන්නවනම්. දානේ දන්නේ නැති එක්කෙනා මොකද කරන්නේ? දන්නේ නැති එක්කෙනා හංගම් කනවා. හංගගෙන කනවා. අනුන්ට දෙන එකත් මල්ලි දා ගන්නවා. හංගගෙන කනවා නරක වෙනවා විසි කරනවා. එහෙම ආයෙත් ඉන්නවා ලෝකේ. ඉතින් ඒ නිසා මේ දානේ කියලා කියන්නේ දානේ පිළිගන්නේ නැහැ කියන්නේ මිසදිටුව. දානේ පිළිගන්නේ නැහැ කියන්නේ මිසදිටුව. ඉන්ද්‍රිය සංවරය පිළිගන්නේ නැහැ කියන්නේ මිසදිටුව. සේවය කිරීම පිළිගන්නේ නැහැ කියන්නේ මිසදිටුව. කර්මානුරූපව මෙලොව උපන්නේ කියලා පිළිගන්නේ නැහැ කියන්නේ මිසදිටුව. කර්මානුරූපව පරලෝපදිනවා කියන එක පිළිගන්නේ නැහැ කියන්නේ මිසදිටුව. තමන්ට තමන්ව උපද්දවපු මව් කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ කියන්නේ මිසදිටුව. තමන්ගේ උපදින්න උපකාර කරපු පිය කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ කියන්නේ මිසදිටුව. එහෙම දැන් සමහර අම්මලා තාත්තලාව පිළිගන්නේ නැහැ නේ එහෙම. පිළිගන්නේ නැහැ. ගොඩාක්ම ඉන්දියාවේ නම් ඇත්තෙම නැති ගානයි. ලංකාවෙත් දැන් ඒ වගේ ගොඩක් ඔය අම්මලා තාත්තලාට හරියට අසාධාරණ වෙනවා. පිළිගන්නේ. දාසියෝ කියලා හිතන් ඉන්නේ. අම්මලා තාත්තලා කියලා නෙමෙයි. අරක දීපන් මේක දීපන් අරක කරපන් කියලා වැඩ ගන්නවා. හරියට. හරියට වැඩ ගන්නවා. වැඩ කරන්නේ නැත්නම් බයිනවා දෙමාපියන්ට. එහෙම ගෙවල් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මිසදිටු දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා ගැන දන්න විස්තර. බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා ගැන කොහොමද කිව්වේ? කාර දෙපැත්තේ තියාගෙන 100ක් අවුරුද්දක් ගියත් ඒ දින්නව බිමට බස්සන්න නැතුව. බිමට බස්සනවා නම් නාවන්ට ඇඟපත පිරිසිදු කරන්න වැසිකිලි කැසිකිලි ගෙනියන්ට කවන්ට පොවන්ට බිමට බස්සලා අනිත් වෙලාවේදී උරහිස් දෙකේ දෙපැත්තේ තියාගෙන ගියත් දෙමාපියන්ගේ නයින්නම් නිදහස් වෙන්න බෑ කිව්වා. දැන් ඔන්න සිංහල අවුරුද්දට චීත්ත කැල්ලක් ගිහින් දෙයි. එහෙමනේ වෙන්නේ ඔය. ඇඳුමක් ගිහින් දෙයි. ඕන් අම්මට මං සැලකුවා මට මොකුත් කියන්න එපා. දැන් අර අංගෙකිනුත් ඉල්ල ගන්න එයාටනේ වැඩිපුර දුන්නේ. ඔහොම නැද්ද ගෙවල්? ඒ විදිහට ගෙවල් වල තියෙන්නේ. එයාගෙනුත් ඉල්ල ගන්න
ආන් එහෙමයි කතා වැඩ කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා අම්මා තාත්තා දෙන්නට මොනතරම් සැලකුවත් ණය ගෙවන්න බෑ කිව්වා. හැබැයි ණය ගෙවෙනවා කිව්වා එක විදියකින්. ඒ තමයි අම්මා තාත්තා දෙන්නට මේ සම්පත් තුන ලබා දුන්නෝ. මොන සම්පත්ද? සීල සම්පත්, චිත්ත සම්පත්, දෘෂ්ටි සම්පත්. ඒක ලබන්න නම් මේ සීල සම්පත්, චිත්ත සම්පත්, දෘෂ්ටි සම්පත් නිකන් හම් වෙන්නේ නැහැ. ඒක පහළ වෙන තැනක් තියෙනවා. ඒ පහළ වෙන තැනට යන්න ඕනේ. ඒ මොකද්ද? බුදුන් සරණ යෑම. දහම් සරණ යෑම. සංඝුන් සරණ යෑම. ත්‍රිවිධ රත්නයේ සරණ යන්න ඕනේ. ත්‍රිවිධ රත්නයේ සරණ යන්නේ නැතුව මේ එක සම්පත්තියක්වත් නැහැ. මේ කියන එක සම්පතක් හම්බ වෙන්නේ නැහැ. තෙරුවන් සරණ යන්නේ නැතුව. තෙරුවන් සරණේ පිටලා විතරමයි මේ සම්පත් ලැබෙන්නේ. වෙන සම්පත් ලැබෙන්න ක්‍රමයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි දෙමාපියන් ගැන කිව්වේ. ඉතින් දෙමාපියෝ ඉන්නවා. අම්මා කියලා කෙනෙක් ඉන්නවා. තාත්තා කියලා කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ විශේෂ අය. ඔය හැම කෙනෙකුගේම ජීවිතේ විශේෂම දෙන්න. මගේ ජීවිතෙත් විශේෂ දෙන්න. මේ මෑරිරුන්ගේ ජීවිතෙත් විශේෂ දෙන්න. අනිත් අයගෙත් විශේෂ දෙන්න. ඒ දින්නට සම කරන්න පුළුවන් දෙන්නෙක් නැහැ. එහෙනම් ඒ අයව අපි තෙරුවන් සරණේ මනාවකට පිහිටවනවා නම්, ඒ අයව සීලේ පිහිටවනවා නම්, ඒ අයට චිත්ත විපත්තියට පත් වෙන්න නොදී චිත්ත සම්පත්තිය පිහිටවනවා නම්, දෘෂ්ටි විපත්තියට පත් වෙන්න නොදී දෘෂ්ටි සම්පත්තිය පිහිටවනවා නම්, ආන්න ණය නිදහස්. ආන් එහෙමයි ණය නිදහස් වෙන්න තියෙන්නේ. සමහරු අය ණය නිදහස් වෙනවා. මම දන්න සමහර අය ඉන්න, මම නම් කියලා තියෙනවා ඕගොල්ලෝ නම් සතුටු වෙන්න, අම්මා තාත්තට දැන් මේ ණය නම් මේ ණය තියෙන අය නම් නෙමෙයි, ණය නිදහස් වෙලා කියලා. මනුස්ස ජීවිතය අපි උපද්දවපු අපේ දෙමාපියන්ගෙන් අපිට තියෙන ණය ගෙවා දමන්නට ඇත්නම් කොයිතරම් හොඳද නේ. ඕවා වෙන ආගමක කතා කරනවද? නෑ, කිසි ආගමක කතා කරන්නේ නෑ. මේ කතා කරන්නේ අපගේ සාතුරුන් වහන්සේ පමණයි. බුදුරජාණන් වහන්සේ විතරමයි. වෙන කිසි ආගමක නෑ. ඉන්දියාවේ තියෙන්නේ මේ විදිහටයි. කුඩා කාලේ මව්පියන්ගේ යටතේ තියන්න ඕනේ ගෑනු කෙනා. තරුණ කාලේ ස්වාමියාගේ යටතේ තියන්න ඕනේ ගෑනු කෙනා. වයසට පලච්ච කාලෙට දරුවන්ගේ යටතේ තියන්න ඕනේ ගෑනු කෙනා. නිදහස නම් දෙන්න බෑ. ශ්ලෝකේ තියෙනවා, මට ශ්ලෝකේ මතක නෑ. මං ශ්ලෝකේ අර්ථය කිව්වේ. ඕන් එහෙමයි මේ බමුණු ධර්ම උගන්වන්නේ ඔය. නගත් කේන්දර මතුවෙච්ච ධර්මයේ ඉන්න බමුණු ධර්ම. බමුණු බ්‍රාහ්මණ ධර්මයේ උගන්වන්නේ එහෙමයි. බුද්ධ දේශනාව උගන්වන්නේ කොහොමද? මව්පියෝ දෙන්නා දෙපැත්තේ කරේ තියාන අවුරුදු 100ක් උපස්ථාන කළා ණය ගෙවන්න බෑ කියලා. අන්න ඒකයි වෙනස. ඊළඟට මේ මව්පියන්ව මනාකොට තිසරණී පිහිටවලා සීල සම්පත්තිය පිහිටෙව්වොත් ණය නිදහස් කියනවා. දැන් බලන්න, එතකොට බුදුරජාන් වහන්සේ එතකොට මේ අම්මා තාත්තා දෙන්නව තිසරණී පිහිටවන්න, සීල සම්පත්තිය පිහිටවන්න, චිත්ත සම්පත්තිය පිහිටවන්න, දෘෂ්ටි සම්පත්තිය පිහිටවන්න කියලා කිව්වේ කුමක් රැකලා දෙන්නද? ඒ අයගේ මෙලොවද පරලොවද? ඒකාන්තයෙන්ම පරලොව සුගතිය. එතකොට අම්මා තාත්තා දෙන්න මනාවකට තෙරුවන් සරණේ පිහිටලා ওই සම්පත් වල හිටියොත් ඒකාන්තයෙන්ම යයි පරලොව කොහෙද? සුගතියේ. එතකොට දරුවෝ උදව් කරා නම් මව්පියන් පරලොව සුගතිය උප්පැත්තිය පිණිස අන්නේ දරුවන් දෙමාපියන්ගේ ණයින් නිදහස්. ඒකාත්මික හරි දෙමාපියන්ගේ ණයින් නිදහස් වෙන්න නැත්නම් සුලිපටු දෙයක්ද? එතකොට මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා. අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේක. මෙලොව කියලා එකකුත් තියෙනවා, පරලොවකුත් තියෙනවා.
දැන් අපි ගමු මෙලෝ අපිට අපි කියමු සමහර විට සමහරුන්ට හොඳ බිරිඳක් නැහැ. ලැබෙන්නේ. ඕන අවුරුදු ගාණක් එල්ලපුගේ පස්සෙන් ගිහිල්ලා යාළු වෙනවා. යාළු වෙලා දැන් ඔන්න කසාද බඳිනවා. බැලින යස්සනිය. වෙන්න බැරිද? පුළුවන්. අවුරුදු ගාණක් ඔය ගෙදරින් විරුද්ධ වෙනවා. කෙල්ලට කියනවා ඔය කොල්ල බඳින්න එපා අපි විරුද්ධ කියලා. අනේ අම්මා මට එහෙම කරන්න එපා. අම්මා මට එහෙම කරන්න එපා. මට මේකම කරලා දෙන්න කීකේ දෙමාපියන්ටත් පින්සෙන්ඩු වෙලා කොල්ල කෙල්ලෙක් කසාද බඳිනවා. බඳලා තියෙන යකෙක්ව. වෙනවද නැද්ද ඕවා? වෙනවා. මට ඒක අම්මා කෙනෙක් කිව්වා වයසක ආච්චි කෙනෙක්. අනේ ස්වාමීනි මම වයස 14 දී ගෙදරින් පැනලා ගියා. මම හිතුවා මම මේ දෙවි කෙනෙක් එක්ක යන්නේ කියලා. ගිහිලා බැලුණා යක්ෙක් කිව්වා. අනේ අම්මා දැන් ඉතින් කොහෙද දන්නේ? ඒ අම්මා හරි සිරියාවන්ත අම්මා කෙනෙක්. වයසයි. වයසක මං හිතන්නේ මට කතා කරද්දී 80ක් විතර ඇති. එතකොට ඒ අම්මා කිව්වා අනේ ස්වාමීනි මම මේ ධර්මයේ හිතිතා දැන් සතුටින් දැන් මට අර මුකුත් ප්‍රශ්න නැහැ කිව්වා. එතකොට මේ අම්මා ওই ප්‍රශ්න වලින් අයින් කළේ මොකක්ද? ධර්මයෙන්. ධර්මයෙන් අම්මගේ හිතේ තිබිච්ච අර වේදනාව නිව්වා. ඒ අම්මගේ දුක සංසිඳෙව්වා. ඒ අම්මගේ හිත තෙතමාතු කළා. ධර්මයෙන්. ඒ අම්මා සුවපත් කළා. ධර්මයෙන්. ඊට පස්සේ අම්මා දැන් ඒ අම්මා එහෙම කියන්න අපිට ඒ අම්මන්ට කොච්චර සතුටක් එන්නේ නැද්ද? ඒ අම්මා තරහින් නෙමෙයි කිව්වේ මිනිහත් එක්ක. කිව්වේ මම යකෙක් එක්ක ගියේ මම දන්නේ මම දිවියෙක් කියලා හිතුවේ කිව්වා. මං හරි දුක් විඳා කිව්වා. අනේ හාමුදුරනේ මං හරි දුක් විඳා. දැන් මම හරි සතුටෙන් ඉන්නවා කිව්වා. ඒ සතුට දුන්නේ අර ඒ අම්මගේ ද්වේෂය හිතෙන් අයින් කළා. චිත්ත පීඩා පසුතැවිල් සෝසුසුම් හිතෙන් අයින් කළා. ඒ අම්මා ධර්මයේ බුදුරජාණන් වහන්සේ ගැන හිතා ධර්මයේ හිත ප්‍රීතියටපත් වුණා. දැන් බලන්නකො ධර්මයෙන් සුවපත් වීම කියන සුළු දෙයක්ද? නමුත් විවාහ ජීවිතය කියලා කියන්නේ දරුවන් ලැබීම කියලා කියන්නේ ගියක් දොරක් හදා ගැනීම කියන්නේ රස්සාවක් ලැබීම කියන්නේ සම්පූර්ණයෙන්ම කර්මානුරූප සිද්ධියක්. මොකද අපේ ජීවිතේ ගොඩාක් සැප දුක් විඳින තැන තීරණය කරන්නේ ඕවා තමයි. අපේ ජීවිතේ අපි සැපද විඳින්නේ එහෙම නැත්නම් දුකද විඳින්නේ කියන ප්‍රධාන සාධකයක් කසාදේ. ඒකනේ කසාද වදින්න ඉස්සෙල්ලා ඒ පොරොන්දම් බලන්නේ. නැකත් බලන්නේ. ඒ මොකද ඉතින් ඒගොල්ලන් තේරෙන්නේ නැහැ නේ වගේ අර මොන්ටිසෝරි දේවල් කරනවා. තේරෙන්නේ නැති නිසා නැකත් බලනවා පොරොන්දම් බලනවා ඊළඟට සුබ නැකතම පොර නගන මේ ඔක්කොම මොන්ටිසෝරි ලෙවල් එකේ ඒවා. ඇයි ඒවා කරන්නේ? අර කර්ම විපාකයෙන් මොන වගේ එකක් ඒවිද කියන බයට අවිශ්වාසයට. නමුත් එහෙම වුණා කියලා කර්ම විපාකයෙන් පැනලා යන්න පුළුවන්ද? මූණ දෙන්න වෙනවා. මේ පොරොන්දම් බල්ලා මේ නැකත් බල්ලා හොඳම නැකත බල්ලා හොඳ චාරිත්‍ර කරනවා මේ මාස දෙකකින් විවාහ කඩාකප්පල වෙන්නේ නැද්ද? ඒ බොකෝවත් නැතුව හොඳට බඳිනවා නිකන්. මේ ලස්සනට ඉන්නවනේ. එහෙනම් අපිට පේන්නේ මොකද්ද? විවාහය කියලා කියන්නේ සැප දුක විඳීම පිළිබඳ ප්‍රධාන සාධකයක්. කසාදින් පස්සේ උහුල ගන්න බැරි දුක් විඳ විඳ ඉන්නේ. මතක තියාගන්න සංසාරී විපාකයක්. සංසාරී සිල් ආරක්ෂා කළා නැති එකේ විපාකයක්. බුද්ධ දේශනාවේ තියෙනවා සිල් ආරක්ෂා කළා නැත්තම් තමන්ට ආදරය කරන බිරිඳක් ලැබෙන්නේ. සංසාරයේ සිල් ආරක්ෂා කළා නැත්තම් තමන්ට ආදරය කරන සැමියෙක් ලැබෙන්නේ. දුස්සීලී විපාකයක්. ඒතර මේ ආත්මේ බැඳා කරන්න දෙයක් නැහැ. මේ ආත්මේ පටන් ගත්තොත් තරඟෙට උඹ මෙහෙමනම් මම මෙහෙමයි කියලා. ඊළඟ ආත්මෙත් උක දිග් ගැහිලා යනවා. නවත්තන්න බෑ. ඊළඟට ඒ විවාහය සපදුක් තීරණය කරන ප්‍රධාන සාධකයක්.
ඊළඟට සැප දුක් තීරණය කරන ප්‍රධාන සාධකය මොකද්ද? දරුවෝ. දෙමාපියන්ට සැප දුක් තීරණය කරන ප්‍රධාන සාධකයක් දරුවෝ. මට මේ ළඟදි දැනගන්න ලැබුණා එක සිද්ධියක් ඒ වගේ එකක්. ඒ මැණික් ව්‍යාපාරිකයෙක් යා බොහොම මැණික් කටයුතු කළා ලොකු මැණිකක් හම්බෙලා කෝටි ගාණක. ඉතින් මෙයා ගෙවල් දොරවල් හදලා යාන වාහන ගත්තා. දැන් මේ දරුවෝ නැතුව හිටියේ. දරුවෙල් ලැබුණා. අංග විකල. දැන් මේ දරුවාව සුවපත් කරන්න අර ඔපරේෂන් එකට මේ ඔපරේෂන් එකට ඉන්දියාවෙ ගෙනියන්න අර හම්බෙච්ච සල්ලි ඔක්කොම විකුණ වේදම් කරනවා. දැන් දරුවා සනීපයි. තමන් පාරට වැටුණා. දැන් බලන්න මේ වෙන විදිය. ජීවිතේ සැප දුක තීරණය කරන ප්‍රධාන දෙයක් විවාහේ. සැප දුක තීරණය කරන ප්‍රධාන දෙයක් දරුවෝ. ඊළඟට සැප දුක තීරණය කරන ප්‍රධාන දෙයක් තමන්ගේ රස්සාව. ගොඩාක් අයට රස්සාව සැනසෙල්ලක් නැහැ. ඇයි සතුරු රස්සාව කරන තැන හතුරු හැදෙනවා. රස්සාව කරන තැන කේලම් කියන මිනිස්සු හැදෙනවා. එකිනෙකා බිඳවනවා. බැනුම් අහනවා. ඒ කියන්නේ මොනවා කළත් හොදක් අහන්නේ නැහැ. එතකොට යා දවසම ඉන්නේ සතුටෙන්ද පීඩාවෙන්ද? අන්න සබදුක තීරණය කරන ප්‍රධාන දෙයක් රස්සාව. ඊළඟට සබදුක තීරණය කරන ප්‍රධාන දෙයක් Taman ජීවත් වෙන ගෙදර. සමහරව ඔබලා නැද්ද කියනවා අනේ මම මේ ගෙදරින් එළියට ගිහිල්ලා මේ වැඩට ගිහලා ඉන්න ටිකේ සතුටින් ඉන්න මම මේ ගෙදරට එනවා කියන්නේ මම මේ දුක් විඳිනවා. එහෙමයි නැද්ද? ගෙදරට ආපු ගමන් දුකසේ වාසය කරන්නේ. සමගිය නැහැ. හදාගත්තු දේ සනසිල්ල බෙදාගෙන කන්ට නැහැ. උයනකම් ওই මොන හරි කියක වෙනවා. බෙදාගත්ත විතර නැති රණ්ඩු හට ගන්නවා. සනසිල්ලේ උයාගත්තු දේ කන්ට නැහැ. එහෙම කිවල් නැද්ද? දැන් බලන්න හිතලා දැන් අපිට තේරිච්ච එකක් මම මේ කිව්වේ නිකන් මේ කරුණු බලලා. එතකොට සැප දුක තීරණය කරන ප්‍රධාන දෙයක් නෙමෙයිද විවාහය? ප්‍රධාන එකක්. ඊළඟට තමන්ගේ සැප දුක තීරණය කරන ප්‍රධාන දෙයක් නෙමෙයිද දරුවෝ? ප්‍රධාන එකක්. ඊළඟට සැප දුක තීරණය කරන ප්‍රධාන දෙයක් රස්සාව. ප්‍රධාන දෙයක් තමන් ඉන්න ගෙදර. කසාදේ දුක් සහිත නම්, දරුවෝ දුක් සහිත නම්, රස්සාවත් දුකසේ නම්, ගෙදර ඇවිල්ලා ඉන්නේ දුකසේ නම්, එයා සංසාරේ මනුෂ්‍යාත්මෙට එන්න පින් කළාට සංසාර ගොඩක් වැරදිච්ච කෙනෙක්. ඒක තමයි විපාක ලැබෙන්නේ. මේ ආත්මෙත් එයා ඒ වෙනුවෙන් වැඩ කරන්න ගිහිල්ලා එයා සීල විපත්තියටපත් වුණොත්, එයා චිත්ත විපත්තියටපත් වුණොත්, පින්පව විශ්වාස කරන්නේ නැති තැනකට ආවොත්, එහෙනම් මේ ආත්මියා සීල විපත්තියටපත් වුණා, චිත්ත විපත්තියටපත් වුණා, දෘෂ්ටි විපත්තියටපත් වුණා. ආයේ අන්ධකාරයට ගියා වෙනවා ලබන අපි. ආගිකයි මේකේ භයානකකම. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ තියෙනවා මේ කර්මානුරූපව අපිට මේ සැප දුක් ලැබෙන බව පිළිගැනීම. කර්මානුරූපව එහෙනම් හිතන්න කෙනෙකුට හොඳ සැමියෙක් ලැබෙන්නේ කර්මානුරූපව. හොඳ බිරිඳක් ලැබෙන්නේ කර්මානුරූපව. ඒ දෙන්නට හොඳ දරුවෝ ලැබෙන්නේ කර්මානුරූපව. ඒ දෙන්නට හොඳ රස්සාවක් ලැබෙන්නේ කර්මානුරූපව. ඒ දෙන්න ඕන බොහොම ආවරින් කියා කර එකතු කරගෙන ඕන ඉඩමක් ගන්නවා. හරි ෂෝක් ඉඩමක්. වතුර තියෙනවා, ළඟම ලයිට් තියෙනවා, පාරවල් තියෙනවා. ඕන ණයක් ගත්තා ඉක්මනට ගේට් හැදුවා. සනසිල්ල ඉන්නවා. මොකද්ද මේ? කර්මානුරූප. හතුරු නෑ. සමහර අය නෙමෙයි බොහොම මාරුන් සල්ලි එකතු කරලා ගියක් ගන්න. මේ අල්ලපු ගියක් කරන් වැට ගහන දවසේම රණ්ඩුවක්. අල්ලපු ගෙදර ඉන්නවා මේ රණ්ඩුක එක්ක ඇවිල්ලා වේලන්සදී. එහෙම තියෙනවා. එතකොට
ආපු දවසේම ප්‍රශ්නයක්. ඊට පස්සේ විකුණගෙන යන්නත් විදියක් නැහැ. ඒකෙම රණ්ඩු වෙවි යන ගේ හදාගෙන ඊට පස්සේ රණ්ඩු ඊට පස්සේ ඒ මිනිස්සු මෙහෙට පොඩි වෙන කරනවා. ඒ මිනිස්සු මෙහෙට පොඩි වෙන කරනවා. ඕවා කපන්න ඕනේ. ඊට පස්සේ ඒ පැත්ත ඕනේ කියනවා කියලා ඊට පස්සේ පොලිසි ගාන යනවා. නැද්ද මේ වගේ ප්‍රශ්න? සැනසෙල්ල නැහැ. එහෙම යන්නේ. කර්මානුරූපයි. එතකොට හිතන්න ඕනේ මේ ඔක්කොම මට මේ පෙර ආත්මේ මගෙන් වැරදිච්ච දේවල්. ඒකයි මෙහෙම වෙන්නේ. මොකද හේතුව සංසාධනය කියලා බලන්න පුළුවන් මේ ලෝකේ සියලු දෙනාටම සමානවද සැප ලැබෙන්නේ? නැහැ. සියලු දෙනාට සමානවද දුක ලැබෙන්නේ? ඒත් නැහැ. ඒකයි. ඉතින් ඒ නිසා මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. කර්මානුරූපව වාක්මයේ තියෙනවා. අම්මා තාත්තා ඉන්නවා. මිලෝ පරලෝ තියෙනවා. ඊළඟට මේ ඕපපාතික සත්වයෝ ඉන්නවා. ඒකත් මේ සම්මාදිට්ඨිය අංගයක්. ඕපපාතික සත්වයෝ ඉන්නවා කියලා පිළිගැනීම. බුදුරජාණන් වහන්සේ උප්පත්ති හතරක් කිව්වා. මොනවද? අණ්ඩජ කිව්වේ බිත්තර ඇතුලේ උපදිනවා. ඔව්. ජලාබුජ කිව්වේ මව් කුසේ උපදිනවා. සංසේදජ කිව්වේ තෙත් පරිසරයේ උපදිනවා. ඕපාතික කිව්වේ මේ තුනෙන් තොරව උපදිනවා. ඕපාතික තමයි භූතයෝ, අමනුෂ්‍යයෝ, ප්‍රේතයෝ, දෙවියෝ. ඒ ඕපාතික උපදින්නේ. ඉතින් ඒ ඕපපාතික උපත සම්මාදිට්ඨියේ අංගයක් කියනවා. ඒ පිළිගන්න එක. ඒතර ඕපාතික අපි මැරිච්ච ඥාතින් හරියට ඉන්න ඕපාතික ඉපදිලා. මේ මිනිස්යාගේ. මිනිස්යාගේ දැන් ඉතින් අපි මෙහෙම කියමු ඕන්න කෙනෙක් ගිහිල්ලා ඕන්න මේ දෙවි කෙනෙකුට පහන් තියලා උදව් කරනවා ඉල්ලනවා කියමු. ඔන්න දැන් මෙයාට උදව් ලැබෙනවා. දැන් මෙයා හිතන්නේ දෙවි උදව් කළා කියලා. දෙයියා නෙමෙයි ඉන්නේ. කවුද ඉන්නේ? අර මැරිච්ච ඥාතියා එතනින් එන්නේ වරන් ගන්න. දෙවි කෙනෙක් එන්නේ උදව් කරන්න. කෙනෙක් එන්නේ උදව් කරන්න. මේ මිනිස්සු කෝටි සංඛ්‍යාත ජන ඉල්ලුම් විතු කරන්න දෙවියෙකුට වෙලාවක් තියෙයිද? මේ මැරිච්ච ඥාතින් ඒ ඔක්කොම කරන්නේ. ඕපපාතික සත්වයෝ. නිර්යතෝපපාතික. ඒ නිසා ඒ වගේම පිළිගන්න සම්මාදිට්ඨියෙන් යුක්ත එකක් තමයි මෙල මේ තමන්ගේම ඥාණයෙන් සත්‍ය අවබෝධය කරලා දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකේ ඉන්නවා කියන කාරණේ. එතනදී තමයි අපිට ඒක තමයි වැදගත් මේකේ තියෙන. ඇයි හේතුව? එතනින් තමයි ඔක්කොම පහසු සැලසෙන්නේ. තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරලා සත්‍ය සාක්ෂාත් කරලා ලෝකයට දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියන එක පිළිගන්නවා. ඒ පිළිගන්න කෙනා තමයි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ. ඒ නිසා ඒ කෙනා තමයි ධර්මයේ සරණ යන්නේ. ශ්‍රාවක සංඝයා සරණ යන්නේ. ඒ නිසා පින්වත්නි හිතන්නේ මේක සුළු දෙයක් නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේ සරණ යාම අවබෝධයෙන් කරා නම් ඒක සම්මා දිට්ඨියේ අංගයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය උන්වහන්සේ තුල ධර්මයේ මතුවෙලා දැන් අපි බෝධිමූලයේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණානේ. බෝධිමූලයේ උන්වහන්සේගේ ධර්මයේ මතුුනේ උන්වහන්සේගේ කෙලෙස් තියෙද්දිද ධර්මයේ මතුුනේ නිකලස් කරගෙනද? පළවෙනි ගුණේ අරහං. උන්වහන්සේගේ ධර්මයේ මතුුනේ රාග දේශ මොහ ප්‍රහාණය කරගෙන ඒ ධර්මය උපන්නේ. සුළු දෙයක් නෙමෙයි ඒක. ඒකටනේ මේ ඔක්කොම මේ වල කැපුවේ. එතනට වෙන්නනුදී වාඩි වෙන්නනුදී දැන් මම පසුගිය දවස්වල මේ විශ්වාන්තර ජාතිකේ මම පොඩ්ඩක් පරිවර්තනය කරන්න කියලා කල්පනා කරලා පටන් ගත්තා. මාර සේනාව වට කරලා ගහන්නේ. ඇයි දන්නවනේ මේ පාරමී පුරණේ අන්තිම එක මේ පාරමී පුරුවට පස්සේ මේ සත්‍යය ඊතර කරනවා කියලා උන්ද දන්නේ නැද්ද? උන්ද දන්නවා. නැත්තම් මේ ඇතෙක් දන් දුන්නා කියලා මිනිස්සු කිපිලා මේ වනාන්තරයට පානන්නේ කවුද? ඊළඟට ඒ සිද්ධියේදී හරියට චිත්ත පීඩා දෙන්න කරුණු යෙදුවා. දානි දුන්නේ හරිය අමාරුයි. දානයටවත් මේ ලෝකේ අනුමෝදන් වෙන අය අඩුයි. දැන් අපි සීලය ගමු. දැන් මේ බෞද්ධ රටනේ ඕන්න දැන් අද මේ වැඩසටහන තියෙනවානේ. මේක අනුමෝදන් වෙන කෙනෙක් ඉන්නවද කියන්නකෝ? උඹල ඵලයන්. විකාර කරපන් ගිහිල්ලා කැවුමක් කාලා විනෝදෙන් ඉන්න දවස.
ආන් ඒකයි. සීලය අනුමෝදන් වෙන්නේ නැහැ. දානි අනුමෝදන් වෙන්නේ නැහැ. ඒ බඳු ලෝකයක බුදුරජාණන් වහන්සේ නිකලස් කරගෙන ධර්මය උපන්නේ. ඒකයි පළවෙනි ගුණේ තිබෙන්නේ. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ. නමුත් සම්බුදු ගුණේ දෙවෙනි එක. පළවෙනි එක අරහං. උන්වහන්සේ නිකලස් බවට පත් කරගෙන ආවේ ධර්මයේ. නිකන්ද? මනසක් නිකලස් කරගෙන ධර්මයක් උපන්නා කියන්නේ ඒක තමයි මේ ලෝකේ තියෙන විස්මයජනක දෙය. ආන්ගේ ධර්මය තමයි උන්වහන්සේ කියාගෙන ගියේ. උන්වහන්සේ ලෝකෙ කොච්චර ලස්සනට දකින්නේද මේ හිතේ ස්වභාවය. මේ චිත්ත විපatti, චිත්ත සම්පatti මෙහෙම පෙන්ලා දෙන්නේ අපි කරේ තියෙන අනුකම්පාවෙන්නේ. ඉතින් ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත බව. ධර්මයේ සරණ යනවා කියන්නේ සම්මා දිට්ඨිය අන්තිම කාරණේ විස්තර වෙන්නේ ඒක තමයි. ඊළඟට ධර්මයේ සංඝයා සරණ යනවා කියන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත බව. යනවා කියන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත බව. ඒතර දෘෂ්ටිය මනාවකට පිළිහිටියොත් දෘෂ්ටි සම්පත්තියෙන් යුක්තයි. ඒතර කෙනෙකුට සුගතිය යන්න තියෙන ওই කරුණු තුන. මොනවද කරුණු තුන? සීල සම්පත්තිය, චිත්ත සම්පත්තිය, දෘෂ්ටි සම්පත්තිය යන ත්‍රිවිධ සම්පත්තිය ඔබ සියලු දෙනාටම ලබා ගන්නට වාසනාව ලැබේවා.